තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද දිනෙත් මේ එකතු වෙලා ඉන්නේ මේ අප විසින් සංවිධානය කරගත් ඒ ධර්මදේශනා මාලාවේ අවසන් ඒ පරිසම්පාද ධර්මදේශනා මාලාවේ අවසන් දේශනාවට සමන් දීම සඳහායි. අපි මේ වෙනකොට පරිසම්පාදය කියන්නේ කුමක්ද? පරිසම්පාද ධර්මය කියන්නේ කුමක්ද? පරිසම්පාදයේ අපි ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණා බොහොමයක් අපි ඉගෙනගෙන ඉන්නේ. අපි මූලික වශයෙන් ඉගෙන ගත්තා මේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාදයේ විශේෂයෙන් දේශනා කොට වදාළේ භෞතික ලෝකයක් පිළිබඳ මේ තියෙන භෞතිකවාදී ලෝකයේ පිළිබඳ තියෙන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ මේ දුක නැමැති මේ ප්‍රශ්නයට පිළිතුර දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම අපට පෙන්වා වදාළේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුපාද ධර්මය පෙන්වන්න මූලික කාරණා දෙකක් තියෙනවා කියලා අපි මුලින්ම ඉගෙන ගත්තා. පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අපි මේ දීර්ඝ සංසාර ගමනක ගමන් කරමින් අනන්ත දුක්ඛ සසර ගමනක ගමන් කරමින් නැවත උපදෙමින් නැවත ජරාවටපත් වෙමින් මරණයටපත් වෙමින් අපි ගමන් කරන සසර ගමනක් තිබෙනවා කියන කාරණාව පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම යොදාගෙන තියෙන ආකාරයේ අපි සූත්‍ර දේශනා ගන්නවා කරන් කතා කළා. ඒ වගේ දෙවෙනි යෙදීම තමයි අපිට මේ දුකෙන් නිදහස් වීමේ වැඩපිළිවෙල පිළිබඳ ප්‍රශ්නේ. ඒකට අපි මේ දුකෙන් නිදහස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර යුතුයි. එතකොට මේ දුක හැදෙන්නේ දෙවියන් වහන්සේ විසින්වත් සකස් වෙන්නේ දෙවියන් වහන්සේ විසින් කරලවත් නෙවෙයි. ඒ වගේම අදිච්ච සමුප්පන්නවත් ඉබේ හටගත් දෙයක්. තමා විසින් කරන ලද දෙයක්වත් නෙවෙයි අනු විසින් කරන ලද දෙයක්වත් නෙමෙයි. එතකොට මේ දුක සකස් වන්නේ යම්කිසි හේතුවක් නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය හටගන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දුක හටගන්න ආකාරයට නොඑක ආකාරයෙන් උන්වහන්සේ පෙන්වනවා. ඒතර ජීවිතාභෝධයේ පිණිස හැසිරෙන ජීවිතාභෝධයේ පිණිස උත්සාහ කරන දුක දැක ගන්නා වූ වැඩපිළිවෙල තමයි උන්වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඔස්සේ අපිට පෙන්වනවා. උන්වහන්සේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය මනාකොට දේශනා කරනවා. ඊළඟ කාරණාව තමයි අපි විශේෂයෙන් ඉගෙන ගත්තා මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ මේ අංග 12කින්ම සමන්විත දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පටිච්චසමුපාදයයි පටිච්චසමුප්පන්න ධර්මයයි කියන උන්වහන්සේ සූත්‍ර දේශනාවේ දේශනා කොට වදාලා ආකාරය අපි සාකච්ඡා කරා. ඒතර මේ පටිච්චසමුපාදය කියන කරුණ අපි ඉගෙන ගත්තා. මේක ඊටාම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ එකකට පස්සේ එකක් හට ගන්නා වූ හේතුඵල ධමයක් වශයෙන් නෙමෙයි උන්වහන්සේ මේක පෙන්වනවා. කෙනෙක් හිතා ගන්න පුළුවන් හේතුවට පස්සේ ඔන්න ඵලය හට ගන්නවා. ඒ ඵලය හේතුවක් බවට පත් නැවත ඵලය හට ගන්නා ආකාරයෙන් මේ අවිද්‍යාසහගත දැක්මක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේගේ මේ පටිච්චසමුපාද ධර්මය උන්වහන්සේ පෙන්වා වදාළේ සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සික ආදී වශයෙන් උන්වහන්සේගේ ධර්මයේ ගුණාංග සියල්ලම පටිච්චසමුපාද ධර්මයේ පැටිවි. එතකොට එහෙනම් මේ අවිද්‍යාවට පස්සේ අවිද්‍යාව නිසා සංස්කාර පස්සේ හට ගන්නවා. සංස්කාර වලට පස්සේ විඥානය හට ගන්නවා ආදී වශයෙන් යම් කිසි කෙනෙක් දැක ගන්න උත්සාහ කරනවා. අපි ඒක කාලයකට යොමු කිරීමක් කාලයේ කඩතුරාවෙන් මේ ධර්මයේ වසා දැමීමක් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා වදාළ මේ හැම අංගයක් කාලික වූ ධර්මයකට අයිති නොවන බව, අකාලික වූ ධර්මයකට අයිති වෙන බව අපි සාකච්ඡා කළා. එතකොට ඒ නිසා අපි දන්නවා කාලික නොවන දෙයක් හේතුඵල ධර්මයක් වශයෙන් පෙන්වද්දී අපි මේ දුක කියන වැඩපිළිවෙල මේ සකස් වෙන්නේ මේ යම්පි සංකීර්ණ ක්‍රියාදාමයක් නිසා. මේ සංකීර්ණ ක්‍රියාදාමයට හේතු සාධක ගණනාවක් බලපාන. එතකොට මේ හේතු සාධක ගණනාවක් බලපාන සංකීර්ණ ක්‍රියාදාමයක අංග ගණනාවක් එහෙනම් එකතු වෙනවා. ඒතර අංග ගණනාවක් එකතු වෙන මේ සංකීර්ණ ක්‍රියාදාමයක්
හේතුඵල ධමයක් වශයෙන් පෙන්වන්න අපි උත්සාහ කරන්නේ. එතකොට ඒක සංකීර්ණ දෙයක් එක්ක මේ හේතුඵල ධමයක් වශයෙන් අංග ගණනාවක් ගොනු කරනවා නම් එක කාලික වශයෙන් එකකට එකක් පස්සේ හටන් ගන්න විදිහට පෙන්වන්න පුළුවන්. නැත්තම් අකාලික වෙනවා නම් අපිට ඒක පෙන්වන්න වෙන්නේ අර ව්‍යුහාත්මක ස්වභාවය. ව්‍යුහාත්මක ස්වභාවය කියලා අපි කිව්වේ. ඇත්තෙන්ම අකාලික වෙන දෙයක් හේතුඵල ධමයක් අනුව අපි විග්‍රහ කරද්දී අපිට ඒකට අනිවාර්යෙන් සමීකරණයක් න්‍යායක් අවශ්‍යයි. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ ආර්ය න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියලා අන්න ඒකයි පෙන්නේ. ඒ නිසා මේ එකකට පස්සේ එකක් හට ගන්නා ධර්මතාවයක් නෙමෙයි. හේතුඵල ගණනාවකින් අපිට මේ පටිසම්පාද ධර්ම කතා කරනවා. දැන් කෙනෙකුට අපි ඉගෙන ගත්තා කෙනෙකුට අංග දෙකකින් පවා පටිසම්පාද ධර්මයේ පටිසම්පන්න බව කතා කරන්න පුළුවන්. අවිජ්ජා පත්‍ය සංඛාරය කියලා කියන්නේ පටිසම්පාද. එතකොට අවිද්‍යාව කියන්නේ ඒ පටිසම්පාදයේ යෙදෙන අංගයක්. එතකොට අපි ආර්ය න්‍යායයට මේක යොදා ගත්තොත් අවිද්‍යාව නිසා සංස්කාර. අවිද්‍යාව උපදින විට සංස්කාර උපදින. ඒ අවිද්‍යාව නිරුද්ධ වෙන විට සංස්කාර නිරුද්ධ. මේ අවිද්‍යාව නැති වෙන විට සංස්කාර නැති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙන විට සංස්කාර නිරුද්ධ වෙනවා. ඒකට අන්නේ ඒ හේතුව නිසා මේ යෝගාත්මක ස්වභාවය නිසා මේ අකාලික ධමයක් නිසා අපිට මේ ආර්ය න්‍යායක් තුළින්ම මේ වගේ සමීකරණයක් තුළින්ම අපිට මේ හේතුඵල ධම පෙන්වන්න. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී අපිට පටිසම්පාදයේ යෙදීම් ගණනාවක් හමු වෙන්නේ කියන කාරණාව අපි ඉගෙන ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුම් පටිච්ච රූපේච උප්පදේ චක්කු විඥානං තින්නම් සංවෙත් පස්සෝ පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන ආදී වශයෙන් උන්වහන්සේ මේ හේතුඵල ධම චක්කු හරහා පෙන්වනවා. ආයතන හරහා පෙන්වනවා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ සමහරක් වෙලාවට අපිට මේ හේතුඵල ධම පෙන්වනවා. සමහරක් වෙලාවට අපි දන්නවා අපි ඉගෙන ගත්ත චිත්තායතන සූත්‍රය. චන්නන් ධාතුන් උපාදාය ගබ්බාව. ඒ විදිහට අපි ඉගෙන ගත්තා මේ පටිච්චසමුපාදයේ හට ගන්නා ආකාරය මේ චිත්තායතන සූත්‍රයේදී මේ ධාතු 6ක් මුල් කරගෙන කොහොමද මේ හේතුඵල ධම විග්‍රහ කරන්නේ කියන කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සමහරක් තැන්වලදී පෙන්වනවා වදානවා පස්ස නිදාන පවවන්ති දුක්ඛ. ස්පර්ශය තමයි දුකට නිදානිය, දුකට හේතුව. ඒ විදිහට උන්වහන්සේ නොඑක ආකාරයෙන් මේ හේතුඵල ධම උන්වහන්සේ ගුණ කරලා තියෙනවා. දැන් අපි විශේෂයෙන් ඉගෙන ගත්තා මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේදී අපිට අපි ඉගෙන ගත්තා මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ යෙදීම් පටිසම්පාදයේ යොදාගෙන තියෙන්නේ විශේෂ ආකාරයකට. ඒකට බුදුරජාණන් වහන්සේගේ ඒ මහා නිදාන සූත්‍රයේදී සලායතනේ උන්වහන්සේ මග ඇරලා නාම රූප නිසා ස්පර්ශي හට ගන්න ආකාරය උන්වහන්සේ මම පෙන්වා දෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ පටිසම්පාදයේ මේ නොයෙක් යෙදීම් ගණනාවක් යෙදෙන්නට හේතු වෙන්නේ මේ පටිසම්පාදයේ තියෙන ව්‍යුහාත්මක ස්වභාවය නොහොත් මේ අකාලික ධමයක් නිසා අපිට මේක සමීකරණයක් හරහාම විසඳ ගන්න වෙනවා. ඒ නිසා පටිසම්පාද ධර්මයේ නොයෙක් යෙදීම් බුදුරජාණන් වහන්සේ දුක ගැන විග්‍රහ කරද්දී කතා කරනවා කියලා අපි පහුගිය ධර්ම දේශනාවලින් ඉගෙන ගත්තා. ඉතින් අපි පහුගිය වාරේ ධර්ම දේශනාවෙන් කතා කළේ නාම රූප සහ විඥානීය අතර තියෙන මේ ක්‍රියාකාරීත්වය. අපි දන්නවා මේ නාම රූප සහ විඥානීය අතර තියෙන මේ අන්‍යෝන්‍ය පැවැත්ම තමයි අපිට මේ අල්ලන්න තියෙන්නේ. නාම රූප සහ විඥානීය අතර මේ තියෙන පැවැත්ම යම් කිසි කෙනෙකුට අල්ලගන්න පුළුවන්. එයාට ඒකාන්තයෙන්ම සම්මාදිට්ඨිය උපදව ගන්න පුළුවන් වෙනවා. මොකද අපි ප්‍රායෝගික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙද්දී මම ගියවර ධර්මදේශනාවේදී සඳහන් කළා. අපිට ඇත්තටම මේ ධර්මයේ කියන එක මේ හුදෙක් ඉගෙන මතක තබාගෙන ඊළඟට දරාගෙන විතරක් ඉඳලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ධර්මයේ තියෙන නියමාර්ථය අපිට ගොනු කරගන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික දෙයක්. ඒ නිසා මම ඔබට කිව්වා ඇත්තෙන්ම අපිට අල්ලගන්න තියෙන ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. දැන් නාම රූප සහ විඥානයේ අතර මේ පැවැත්ම ගැන උන්වහන්සේ කියලා පච්චුදාවත්තිකෝ ඉදං විඥාන. නාම රූපම් හා නාපරං ගච්ඡති. මේ නාම රූපයෙන් එහාට මේ විඥානය
යන්නේ නැහැ. නාම රූප සහ විඥානය අතර තියෙන මේ බැඳීම හේතුඵල ධමයක් වශයෙන් මේ අන්‍යෝන්‍ය පැවැත්ම තමයි දුක කියලා කියන්නේ. වෙන කිසිවක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකමයි. එත්තාවතා ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උප්පජ්ජේතවා ආදී වශයෙන් උන්වහන්සේ මේ සියලුම දේවල් මේ නාම රූප සහ විඥාන අතරට ගොනු කරලා පෙන්නනවා. ජරාව ගැන කතා කරනවා, මිය යාම, ඒ වගේම චුත වීම, ප්‍රඥාවේ හැසිරීම ආදී මේ සියලුම දේවල් මේ නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වය ඇතුළින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ නාම රූප සහ විඥානයේ අතර තියෙන මේ පච්චුදාවත් ස්වභාවය නැත්නම් මේ වටය නැත්නම් මේ එකිනෙකට ප්‍රත්‍ය වශයෙන් බැඳී තිබීම. සරල වශයෙන් කියනවා නම් බොහෝ කෙනෙක් ඔබ ඉගෙනගෙන තියෙන සුලියක් වශයෙන්. ඉතින් දිය සුලිය හරි මොකක් හරි කියලා කතා කරනවා නම් වටය ගැන කියලා හරි කතා කරනවා. පච්චුදාවත් ස්වභාවය කියන අපි කතා කරනවා නම් මේ දුක ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වය මිසක් වෙන කිසිවක් නෙවෙයි. මොකද ප්‍රායෝගිකව අපි මේ ධර්මයේ හැසිරීලා සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගෙන ඉදිරියට මේ ප්‍රඥාවෙන් ගමන් කරද්දී අපට හමු වෙන්නේ මේ නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වය මිසක් වෙන එයින් එහාට ගිය දෙයක් නෙවෙයි. යම්කිසි කෙනෙක් චක්කු ආදී ආයතන වශයෙන් විග්‍රහ කරගෙන තමන්ගේ සතිය සමාධි ප්‍රඥාව දියුණු කරනවා. යාට අවසානයේදී මුණ ගැහින්නේ ආයතන මග හැන්නේ එකයි බුදුරජාණන් වහන්සේ. ඇත්තටම යාට අහුවෙන්නේ නාම රූප සහ නාම රූපේ චක්කු ක්‍රියාකාරීත්වය ඇතුළේ යාට අහුවෙන්නේ නාම රූප සහ විඥාන අතර පැවැත්ම. නාම රූප සහ විඥාන අතර මේ දුක හදන වැඩපිළිවෙලක් තමයි යාට අහුවෙන්නේ. ඒත් අපි ගියවර ඉගෙන ගත්තා මේ වෙන කිසිවක් නෙමේ මේ නාම රූප සහ මේ විඥාන අතර ක්‍රියාකාරීත්වයේ සකස් වෙන්නේ වෙන කිසිවක් නෙමේ මෙතන තියෙන පංච උපාදානස්කන්ධයමයි. ඒකට පංච උපාදානස්කන්ධයක පැවැත්මක් තමයි මේ නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒකයි උන්වහන්සේ දේශනා කොට වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අකුලවා කියනවා නම් මේ ජාති ජරා මරණ ආදී මේ දුක අකුලවලා කියනවා නම් ඒක මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම ප්‍රායෝගික වශයෙන් අපි මේ සතිය සමාධිය ප්‍රඥාව දිනු කරනවා. අපි ආනාපාන සතියෙන් හරි ඉරියාපතෙන් හරි සති සම්පජාඤ්ඤයෙන් හරි වේදනානුපස්සනාවෙන් හරි චිත්තානුපස්සනාවෙන් හරි ධම්මානුපස්සනාවෙන් හරි අපි මේ අපේ මේ ජීවිතයේ ගැන ස්වභාවය මේ දුක කියන්නේ කුමක්ද කියලා ගවේෂණය කළ බැලුවොත් ඇත්තෙන්ම අපිට අහු වෙන්නේ මේ නාම රූප සහ විඥාන ක්‍රියාකාරීත්වය. එතනින් එහාට දෙයක් අපිට ඇත්තටම අහු වෙන්නේ නැහැ. ඉපමණමයිනේ තියෙන්නේ. මෙතන මේ ඇත්තටම තියෙන්නේ හේතුඵල ධමයක පැවැත්මක්. හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වී යනවා. දුක්ඛමේව උපජ්ජමාන උපජ්ජති දුක්ඛමේව නිරුච්ඡමාන නිරුච්ඡති කියන කරුණ තමයි ප්‍රකට වෙන්නේ. එයින් එහා දෙයක් යාට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි ආයතන වශයෙන් කියලා අපි මේ කොච්චර කතා කළා. ආයතන හරහා අපි ගැඹුරට හාරගෙන විනිවිද යද්දී අපට අහු වෙන්නේ මේ නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වය. පංච උපාදානස්කන්ධ වශයෙන් අපි නුවණින් විමසගෙන යනවා. එයාට අහු වෙන්නේ කොටින්ම කිව්වොත් එයාට අහු වෙන්නේ නාම රූප සහ මේ විඥාන අතර පැවැත්ම තමයි අහු වෙන්නේ. ඒ නිසා මේ නාම රූප සහ විඥාන අතර පැවැත්ම තමයි මහා නිදාන සූත්‍රයේ මේ සියලුම දේවල් හටගන්න මේ ප්‍රඥාව ගැන කතා කරන්නේ පවා අපි මේ නාම රූප සහ විඥාන අතර පැවැත්ම නිසා. ඉතින් ඒ නිසා මේ වැටෙන වටය මේ නාම රූප සහ විඥාන අතර මේ ක්‍රියාකාරීත්වය යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් යාට දකින්න පුළුවන් නම් Taman තුලින් දැක ගන්න පුළුවන් නම් යාට සම්මා දිට්ඨිය උපදිනවාමයි යාට ප්‍රඥා චක්කුව පහළ වෙනවාමයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ නාම රූප සහ මේ විඥාන අතර මේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ඉබේ නෙමෙයි. එතකොට මේ නාම රූප සහ නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා. විඥාණي නාම රූපයට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ විඥානය කියන එක තනියම හිට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඊවර කතා කළා පෙන්නුවා. මේ විඥානය කියන එක විග්‍රහ කරගන්න තියෙන එකම ක්‍රමය. විචානාතීතී කෝපිකේ තස්මා විඥානන්ති මුච්චති. විඥානය කියලා කියන්නේ දැනගන්නවා කියන ස්වභාවය. එතකොට දැනගන්නේ කුමක්ද? හරි අපිට විඥානීය පවතිනවා කියලා දැනගන්නවා. එයාට ණයක් ගන්න ඕනේ මොනවලින්ද? අර රූප වේදනා සංඥා සංකාර වලින් ණය අරගෙන තමයි විඥානෙ පෙන්වන්නේ. ඒ නිසා අපි හරියට ඒක ණයක් ගන්නවා වගේ වැඩක්. ඒ නිසා විඥාණයට තනියම පවතින්න බෑ. විඥානීය ජීවය පෙන්වන්නේ රූපය වේදනා සංඥා
සංකාර කියන මේ හතර හරහා නැත්තම් ඒ හතරෙන් තුනක් හරහා ආදී දැන් රූපයට යදී රූපේ ඉක්මනන. ඒතකොට රූපේ ප්‍රකට වෙන්නේ නැහැ අත්දැකීම. අපි නිතරම කතා කළා මේ අපි කතා කරන්නේ අත්දැකීම ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අපි මේ ජීවිතය කියන උන්වහන්සේ පෙන්වුවේ දිට්ඨ සුත මුත විඤ්ඤාති කියන මේ කරුණු හතර. උන්වහන්සේ අත්දැකීම ගොනුකලේ මේ හතරට. එතකොට මේ හතර අතුරේ අපිට අහුවෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු පහ. එතකොට මේ කරුණු පහෙන් මේ විඥානෙ හිටගන්නේ නාම අර රූප වේදනා සංඥා සංකාර වලින් ජීවිය අරගෙන තමයි. ඒකෙන් ණය අරගෙන තමයි ණය ගනිමින් තමයි විඥානෙ ප්‍රකට වෙන්නේ. විඥානය උදෙක් තනි ධර්මයක් වශයෙන් පෙන්වන්න බෑ කවදාවත්. ඒ නිසා විඥානය ගැන යම් කිසි කෙනෙක් කතා කරනවා එක්කෝ විඥානේ නාම රූපයෙන් දැසගෙන තියෙන ආකාරය ගැන කතා කරන්නේ. අරූප අධ්‍යක්ීමට අපි යද්දී රූපයේ අධ්‍යක්ීමේ ගෝචර වෙන්නේ නැහැ. ඒක නාම ධර්ම වල වේදනා සංඥා සංකාර වශයෙන් විඥානයේ තමන්ගේ පැවැත්ම පෙන්වනවා. ඒකට හොඳම උදාහරණය තමයි ධාතු විභංග සූත්‍රය. අපි ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේ ගැඹුරට ප්‍රායෝගික පැත්තෙන් ගැඹුරට හාරලා බැලුවොත් උන්වහන්සේ පෙන්වනවා මේ ධාතු 6 කොහොමද විදර්ශනා කරන්නේ. උන්වහන්සේ පෙන්වනවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කොහොමද තමන්ගේ ජීවිතය තුළ දැක ගන්න. අපි ඊවර මේ ධාතු ගැන කතා කළා. ධාතු කියන්නේ මූලික ස්වභාවය. ඒතර රූපය ගැන කතා කරද්දී අපි කතා කළා. මේ රූපය කියන්නේ හුදෙක් භෞතිකවාදී විදිහට අපි කතා කරන දේ නෙමෙයි. අපි ඒක එක්ක ගන්නේ බිහෙවියර් එකක් වශයෙන් නැත්නම් අපි කියන හැසිරීමක් වශයෙන් තමයි අපි පඨවි ධාතු අඳුරගන්නේ. ඒතර පඨවි ධාතු බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කක්කලං කරිගතං උපාදීන. පදගතියක් ගොරෝසු ස්වභාවයක් ආදී වශයෙන්. එතකොට මේ හැසිරීමේ ලක්ෂණය මුල් කරගෙන තමයි අත්දැකීම මුල් කරගෙන තමයි අපි රූපයේ පඨවි ධාතු වශයෙන් විග්‍රහ කරන්නේ. ඒකට අපි ආපෝ ධාතු ගැන කතා කරන්නේ. මම අද ධර්ම දේශනා කරන්නේ වේගයෙන් කරන්නේ අපි ඊවර ඉගෙන ගත්ත නිසා. මොකද අද ගොඩක් කරුණු මට ගොනු කරන්න කාලේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම වේගයෙන් අර පහුගිය දේශනා මතක් කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ හැසිරීම වශයෙන් තමයි මේ රූපය වශයෙන් අපි ගන්න. නැත්නම් බුදුරණන් වහන්සේ රූපී විස්තර කරේ චත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූතාන උපාදාය රූපං කියලා උන්වහන්සේ විස්තර කරා. ඒ භූත රූපයන්ගේ උපාදාය රූප වශයෙන්. ඒතකොට තමාගේ කර ගැනීමක් තමන්ට ගොනු කර ගැනීමක් අල්ලා ගැනීමක් ගොනු කර ගැනීමක් කරනවා. එතකොට තද ගතියක් තමයි අපි රූප වශයෙන් අපි අත්දැකීමට ගෝචර වෙන්නේ. ගොරෝසු ගතියක් තමයි ගෝචර වෙන්නේ. ඒකට මම නාම රූප ගැන කියද්දි මේ පිටුතුන කිව්වා මේක අපිට අල්ලන්න තියෙන හොඳම තැන තමයි අපි තමන්ගේ සිතින් හිතන්න යම්කිසි බෝලයක් හරි මොකක් හරි තද දෙයක්. එතකොට අපි ඒක ගන්නෙ නාම රූපයක් වශයෙන්. එතකොට අපි රූපයට තනි පැවැත්මක් පෙන්වන්න බෑ කවුරුත්. එතකොට ඒක රූපයට තනි පැවැත්මක් පෙන්වන්න පුළුවන්. ඒක භෞතිකවාදී සංකල්පයක් දුක පිළිබඳ කරන කතාවක් නෙමෙයි. නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ මේ භෞතිකවාදී සංකල්පෙන්නේ උන්වහන්සේ කතා කරන්නේ දුක පිළිබඳ දුකෙන් නිදහස් වීම පිළිබඳ දෙයක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි රූපය නිතරම රූපයට ණය ගන්නවා කියව නාමයක්. එතකොට නාමයන්ගෙන් තොරව රූපයට පිණි සිටින්න බෑ කවදා. එතකොට ඒ නිසා නාමයන්ගෙන් ණය අරගෙන රූපේ එතකොට නාම රූපයන්ගෙන් ණය අරගෙන විඥානේ පවතින. අන්න ඒක නිසා මේ තියෙන හරි අරුම පුදුම මේ බන්ධනය තමයි උපාදාන වෙන කිසිවක් නෙවෙයි. නිසා මේකට ප්‍රත්‍ය මේකට අවිද්‍යාව සංහාව තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන්නේ මොන මොකක්වත් නෙවෙයි. අපි මේ අවිද්‍යාව වශයෙන් නොදකීම තමයි අපිට තියෙන අවිද්‍යාව. ඒ නිසා යම් කෙනෙක් අවිද්‍යාව වශයෙන් දකිනවා නම් යානේ විද්‍යාව උපදින. ඉතින් ඒ නිසා සම්මාදිට්ඨිය අපිට නූපදින්න. අපි මේක අප තුලින් මේ දුක සකස් වෙන වැඩ පිළිවෙල නොදකීම නිසා. ඒ නිසා ප්‍රායෝගික වශයෙන් අපි මේ ඉදිරියට ගමන් කරද්දී අපිට පේන්නේ මේ හේතුඵල ධමයක්. නාමයේ රූපෙට හුදෙක් පිණී සිටින්න බෑ. අපි අත්දැකීම. ඒ නිසා බහිද්ධාච නාම රූපං කියලා විස්තර වෙන්නේ ඒකයි. ඒ නිසා නිතරම අපි අත්දැකීම තුළ විඥානය එක පැත්තකට ගොනු වෙද්දී නාම රූප බැහැරට යනවා. ඒ නිසා අජ්ජත් බාහිර ද්වේදී ඉන්නේ හැටි අපි කතා කළා බලපණි සූත්‍රය අරගෙන කොහොමද ඒ නිසා ස්පර්ශය හටගන්නේ කියන කාරණා. ඉතින් ඒකෙදි අපිට පේනවා නාම රූප බැහැරට විහිදෙන්නේ ඒකයි. දැන් අපි උපතක් කරා යන සිද්ධිය ගැන කතා කරද්දී අපි කතා කළා භවයේ ගාමදී උපතක් කරා යන සිද්ධියේදී විඥාන සහ නාම රූප ප්‍රවත්මයි අතර මේ දියසුලිමයි එතන තියෙන්නේ. වෙන කිසිවක් නෙවෙයි. ඇත්තටම මම ඔබට කිව්වා මේ උපතක් කරා යන සිද්ධියේදී පවා මේ උපතක් කරා යන සිද්ධියේදී පවා පුනබ්බව අනිබ්බත්ති ගැන අපි කතා කළා. නාම රූපයේ විඥානේ කොහොමද බැසගන්නේ කියන එක. එතකොට මේ නාම රූපයට බැහැරට විහිදෙන නිසා
නිතරම අපි උපතක් කරා යන්නේ. අර විඥානීය නැඹුරු වෙනවා නාම රූපයට. ඒ නිසා නාම රූපේ විඥානීය බැසගද්දී එතන අර මෞකුසේ ගොඩනැගීමක් සිද්ධ වෙනවා. අපි ඊවර කතා කළා නාම රූප ගැන කතා කරද්දී කොහොමද මෞකුසේක බැසගෙන විඥානීය ප්‍රත්‍ය වෙන්නේ කොහොමද නාම රූපෙට කියන කාරණා. ඉතින් ඒ නිසා මේ නාම රූපයට බැහැරට අපි අධ්‍යක්ෂින් වල විහිදීම නිසා තමයි නැවත උපතක් කරා යන්නේ. එහෙනම් නාම රූප සහ විඥානය අතර තියෙන මේ ප්‍රයත්නම තමයි ඉපදීමට මූලික හේතු වෙන්නේ. ජරාවට මූලික හේතු වෙන්නේ. මේ යාමට මූලික හේතු. අන්න ඒකින්ම අපිට පැහැදිලි. උදෙක් මේ ජාති ජරා මරණ කියලා කියන්නේ. අපි මේ හිතන මේ භෞතිකවාදී විදිහට හිතන ජාති ජරා මරණ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ කතා කරන්නේ. දුක පිළිබඳ ප්‍රශ්නේදී උන්වහන්සේ කතා කරන්නේ ආත්මයක හිත ගැනීම තුළ අපි ජාති ජරා මරණ වලට යොමු වෙන්නේ කොහොමද කියන කාරණා. එහෙනම් අපිට මේ ජාති ජරා මරණ ගැන කතා කරන්න වෙන්නේ මේ අර භෞතික මිනිස්සු කතා කරන විදිහට මේ අතීතයේ අපි මෞකුසින් එළියට ආපු එකක්, අපි අම්මගේ මෞකුස ආපු එකක් නෙමෙයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක හදන වැඩපිළිවෙල මෙතන කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා මම ඔබට කිව්වා මේ නැවත උපතක් කරා යන සිද්ධිය පවා හරිම ගැඹුරු දෙයක්. ඒක නාම රූප සහ විඥාන අතර මේ තියෙන ප්‍රයත්න අන්වන ප්‍රයත්න තුළ සිද්ධ වෙනවා. ඒ නිසා මේකෙන් හොඳටම පැහැදිලි මේ ශනිකව උපදිනවා, ශනිකව ජරාවටපත් වෙනවා, ශනිකව මරණයටපත් වෙනවා මේ කියන උදෙක් මේ කතාව හේතුඵල ධම නොදැනීම නිසා, නොදකීම නිසා ඇතිවන අවිද්‍යාවක් මිසක් වෙන කිසිවක් නෙමෙයි. ඒ නිසා ජාති ජරා මරණ කියන එක සම්මාදිට්ඨිය උපදවා ගන්න කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයා උදෙක් තමන්ගේ අධ්‍යක්ීම් විවිධ තුල දකින්නේ. නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වය තුළ අපි මේ ගොඩනගාගත් දුකයි පෙන්වන්නේ. ඒ නිසා ඉදිරියට ගමන් කරද්දී අපිට පේන්නේ එච්චරයි. ඉතින් ඒ නිසා ධාතුභංග සූත්‍රයේදී මම ඔබට සඳහන් කරමින් සිටියේ ධාතුභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ පඨවි ධාතු ආදී ගැන විස්තර කරද්දී උන්වහන්සේ මේක විස්තර කරගෙන දැන් රූපය කෙරෙහි මේ පඨවි ආපෝ තේජෝ වායෝ හිතනවා මේක නේතම් මම නේසු හමස්සි නේසු මේ අත්තාදී කියලා තමයි එයා ප්‍රඥාවෙන් දකින්නේ. එතකොට මෙයා මේ පඨවි ආපෝ තේජෝ වායෝ නේතම් මම නේසු හමස්සි නේසු මේ අත්තාදී කියලා ප්‍රඥා ගෝචරව දකිද්දී එයා ඒකේ දකින්නේ ආදීනව. ඒතර ආදීනවේ එයාට දකින්න එතකොට රූපය කෙරෙහි මෙයාගේ හිත නොපිහිටීමක් ඇති වෙනවා. ඒකට කියනවා නිබ්බිදාව. එතකොට ඒක සම්පූර්ණම ඇති වෙන නිබ්බිදාව නෙමෙයි මෙතන බුදුරජාණන් වහන්සේ. තව නිබ්බිදාව පරිපූර්ණ වුණේ නැහැ. ඒ නිසා මේ යම්කිසි කෙනෙක් මේ පඨවි ධාතුන් මේ මහා ධාතුන් හතර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට ගොදුරු කරන්නේ මේක දැකගද්දි තමන්ගේ තුලින් අත්දැකීමක් වශයෙන් දැකගද්දි එයාට මේ රූපය ගැන ඇති වෙනවා නිබ්බිදාව. මොකද එයා ආදීනවය පුරුදු කරනවා. මොකද කරන්නේ? එයා ඒකෙදි කලකිරීමක්. එතකොට මෙයාගේ හිත රූපෙන් ඈත් වෙනවා. එතකොට රූපෙන් ඈත් වෙද්දි මොකද? මේ එතන එහෙනම් ප්‍රකට වෙන්නේ මොකද්ද? නාම ධර්මයන් ප්‍රකට විය යුතුයි. නේද? ඒතර රූපයෙන් ඈත් වෙද්දී දැන් විඥානයේ විසින් අපි අර විඥානයේ නාම රූප වශයෙන් අපි අර අධ්‍යක්ීම් තුල දකිද්දී දැන් අර රූපයේ කෙරෙහි තියෙන ආදීනව සලකලා බලද්දී රූපයේ අධ්‍යක්ීමෙන් බැහැරට යන්නේ. අන්න නාම ධර්ම ප්‍රකට වෙනවා. එතකොට දැන් විඥානයේ පැවැත්ම දෙන්න නම් නාම රූපෙත්. එතකොට එහෙනම් අන්න එතනදී නාම ධර්ම හොඳට යාට තමන්ගේ භාවනා අධ්‍යක්ීම් තුල ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට අර කලකිරීම තම රූප ධර්මයන්ගෙන් ඉක්ම යනවා. දැන් නාම ධර්මත් එක්ක තමයි දැන් එයාගේ ගනුදෙනුව. මොකද එයා රූප ධර්ම කෙරෙහි කලකිරීම බහුල සිතින් වාසය කරගෙන රූප ධර්මයේ නිබ්බිදාවක් ඇති කරනවා. දැන් අර විඥානයේ රූප ධර්මයෙන් පිළිචන ක්‍රමයක්. අන්න එහෙනම් ණය ගන්න තියෙන්නේ විඥාණයට පැවැත්ම ගන්න තියෙන්නේ වේදනා සංඥා චේතනාත් එක්ක. එතකොට එහෙනම් යාට විඥානයේ ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙන්නේ විඥානයේ දැනගන්නවා නම් දැනගන්න තියෙන්නේ එක්ක විදීමත් තුලින්. විදීම තුලින් තමයි යා විඥානේ ප්‍රකට කරගන්නේ. නැත්නම් යා සංඥාව තුලින් විඥානේ ප්‍රකට කරගන්නේ. නැත්නම් චේතනාව තුලින් යා විඥානේ ප්‍රකට කරගන්නේ. එතකොට මේ රූප ධර්මයන්ගෙන් ඈත් වෙද්දී නාම ධර්මයන් ප්‍රකට වෙද්දී යාට පහළ වෙනවා ආලෝකයක්. එතකොට රූප ධර්මයන්ගෙන් ඈත් වෙද්දී යාට පහළ වෙනවා ආලෝකයක්. ඒ ආලෝකයේ පහළ වෙන්න හේතුව නාම ධර්ම මේ විඥානයේ පැවැත්ම සකසා ගන්න. ඒකට විඥානයේ පැවැත්ම සකසා ගන්න වෙන්නේ නාම ධර්ම. ඒක දැන් රූප ධර්මයෙන් ඈත් වෙලා තියෙන නිසා යාගේ හිතේ ආලෝකයක් පහළ වෙනවා. ආලෝකයේ තුලින් යා විඳිනවා යම්කිසි වේදනාවක්, සංඥාවක්, චේතනාවක් යා විඳිනවා. එතකොට විඥානයේ ණය ගන්නවා. එතකොට
විඥානී කියලා විඥානාති කියලා යක් දැනගන්න තියෙන්නේ. විඥානී පැවැත්මියක් දැක ගන්න තියෙන්නේ ගිනීමක් තුළ. සුඛන්තිපි වේදේති දුක්ඛන්තිපි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති කියලා තමයි යාට දැන් දැනගන්න තියෙන්නේ. එතන අධ්‍යක්ෂිය. එතකොට යාට ඒ තුල තමයි මේ දැන් යාගේ හිත සකසන්නේ විනීම තුල. එතකොට මේ අරූප අධ්‍යක්ෂිය තුල අපි කතා කරද්දී යාට දැන් වේදනාව තමයි ප්‍රකට වෙන්නේ අධ්‍යක්ෂිය තුල. ඒකට වේදනාව තමයි යාට එන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යාට ඉදිරියට විදර්ශනාවේදී යනවනම් ගුණ කරගන්න තියෙන කලකිරීම ඇති කරන නාම ධර්මයන් කෙරේ. එතන අපිට මේකෙන් මම පින්නුවේ විඥානයේ කොහොමද මේ පැවැත්ම Taman තුළ කොහොමද සකසගන්නේ කියලා. කොටින්ම කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලානේ මේ ලෝකේ විනාශය. ලෝකේ විනාශ වෙද්දී බලන්න මේ නාම රූප සහ විඥානය අතර තියෙන කොහොමද මේ විඥානයේ Tamanගේ පැවැත්ම සකසාගන්නේ. එපමණ මේ බන්ධනේ තියෙන නාම රූප සහ විඥානය අතර විනාශය කියනවා මේ සත්‍ය ආභස්රය. අන්න බලන්න ලෝකේ විනාශ වෙද්දී ලෝකයේ තියෙන භෞතික සම්පත් ආදී විනාශ වෙද්දී පැවැත්මක් නැති වෙද්දී විඥානයේ Tamanගේ පැවැත්ම සකසා ගන්න අන්න ස්වයං පබා තමාගේම ආලෝකයේ විහිදව ගන්න ස්වභාවයත් තුළ විඥානය ප්‍රකට වෙනවා. එතකොට විඥානය කොහෙන් හරි ආභස්ර වෙලා හරි Tamanගේ ජාතිය ජරා මරණය පවත්වා ගන්න. අන්න ඒක නිසා මේ විඥානය සහ නාම රූප දින අතර පැවැත්ම ලෝක විනාශයක් වුණා කියලාවත් මේක ඉවර වෙන්නේ නැහැ. අවිද්‍යාව කියලා දැක ගන්න. ඒ නිසා කෙනෙක් කල්පනා කරන ලෝක විනාශ වෙලායි අපිත් විනාශ වෙලායි. ඒ සාසත දෘෂ්ටිය හෝ ඒක උච්ඡේද දෘෂ්ටිය. හටගද්දී අපි හට ගන්නවා. ඒක සාසත දෘෂ්ටිය කියන්නේ. ඉතින් ඒ නිසා පින්වත් මේ විඥානයේ සහ නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය පැවැත්ම අදුම තරමේ නැවත උපතක් කරා යති පව සකස් වෙනවා. මේක නාම රූප සහ විඥානය අතර පැවැත්ම තමයි අපිට අපේ ජීවිතය කියලා අපි අහනවා නම් අහුවෙන්නේ අපි ප්‍රායෝගික අත්දැකීම් තුළ. ඒ නිසා පින්වත්නි මේ විඥාන සහ නාම රූප අතර තියෙන ණය අරගෙන මේ කරන වැඩ පිළිවෙල නාමයේ රූපේ නාමයෙන් ඉන්න ණය අරගෙන වැඩ කරනවා. නාම රූප සහ විඥාන අතර මේ තියෙන අන්‍යෝන්‍ය පැවැත්ම හරිම ගැඹුරුයි. හැබැයි මේ විඥානය කියන එක ඉබේ හටගත් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා සංකාර කියන දෙයක් නිසා තමයි මේ දුක හැදෙන මේ වැඩ පිළිවෙල තුළ විඥානේ පැවැත්මේ. ඒකට මේ සංකාර කියන කරුණ ගැන ඇත්තටම කරුණු ගොඩාක් කතා කරනවා. අපි සංකාර විග්‍රහ කරගත්තේ යුතුයි. මුලින්ම වචනේ මොකද්ද? ඊළඟට මේ සංස්කාර වල යෙදීම් මොනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කරුණු ගොඩාක් කතා කරන්න ඕනේ. නමුත් මම හිතනවා අපිට ඒකට කාල වේලාවක් නෑ. ඒ නිසා මම සංස්කාර කියන වචනේ ගොඩාක් දුරට විග්‍රහ කරන්න යන්නේ නෑ. සරල වාසියෙන් ඉගෙන කොහොමද මේ ඉතිහාසය තුළ බුදුරජාණන් වහන්සේ බුද්ධ යුගයේ සංස්කාර කියන වචන බ්‍රාහ්මණව අතර යෙදුන්නේ ආදී වශයෙන් මම විග්‍රහ කරන්න යන්නේ නෑ. එහෙම කරන්න ලොකු දැනුමක් අපිට ගන්න තිබ්බා. නමුත් අපිට මේ දකින්න අපි ප්‍රායෝගික පැත්තට සලකලා බලන ඉදිරියට සංස්කාර නිසා තමයි මේ විඥානය කියන හටගන්නේ. දැන් අපි අටුවා කතාවට ගියොත් මේ සංස්කාරය කියන එක පෙන්වන්නේ පෙර ජීවිතයේ කර්ම වශයෙන්. අපි ඒ ගැන කතා කළා මුල්ම ධර්ම දේශනාවේදී. ඒක කතා කරනවා මේ පෙර ජීවිතයේ කරපු සංස්කාර. එතකොට මේ කර්ම විපාක කර්මයේ වශයෙන් තමයි හදාගන්නේ. එතකොට පෙර ජීවිතයේ කරන ලද කර්මයේ විපාකයේ වශයෙන් අපිට විඥානය හම් වෙනවා. ඒක පටිසන්ධි විඥානයක් වශයෙන් තමයි අටුවා විස්තර කරන්නේ. ඒකට මෙතන මේ අටුවා මේ කඩන කැඩිල්ල අකාලී දහමක් නෙමෙයි. එහෙනම් අපිට මේ ආර්ය න්‍යායක් ඕනේ නැහැ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාද ඉදං උපජ්ජති කියලා ආර්ය න්‍යායක් ඕනේ. ආර්ය න්‍යාය සම්පූර්ණයෙන් වරදිනවා අටුවාව නිවැරදියි. ඒකට හේතුව තමයි දැන් විඥාන පත්‍යාන නාම රූප මෞකුසල ගසගන්නේ නේද? එහෙනම් අපිට මේක මේ නැවත මේ ආත්මවා අතීත අනාගත වර්තමාන වලට කඩලා දැම්මොත් එහෙනම් අපිට කතා කරන්න වෙන්නේ නැහැ මේ උපදින විට මේ උපදී. කතා කරන්න වෙන්නේ මේ නිරුද්ධ වෙද්දී මේ උපදිනවා කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක අපි හොඳට කල්පනා කරලා බලුවොත් ආර්ය න්‍යායයේ යෙදීම යොදන්නව බෑ මේ අටුවාවල නිවැරදිනම්. පටිසන්ධි විඥානයක් හෝ පෙර ජීවිතයේ කරන ලද කර්ම විදිහට අරගෙන කතා කළොත් මේක කරන්න බෑ. මේ සංස්කාරය පෙර ජීවිතයේ කරන ලද කර්මයේ සහ කර්ම විපාකයේ වශයෙන් ගන්න හේතු ගොඩාක් දුරට අටුවාව සලකලා බලන්නේ නැත්තේ පරිවිමංශන සූත්‍රය. පරිවිමංශන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර සහ ආනිඤ්ඤාභි සංස්කාර කියන සංස්කාර වර්ග තුනක්.
අපි මේ ගැන යම් කිසි විදිහට දල වශයෙන් සටහනක් කරමු. නමුත් අපි මුලින්ම සලකලා බලමු සබුදුරජාණන් වහන්සේ මේ සංස්කාර කියන වචනය විස්තර කළා කොහොමද තියෙන්නේ මේ බුදු පටිච්චසමුප්පාද ධර්මයේ. උන්වහන්සේ පෙන්වා වදාරනවා පටිච්චසමුපාදයේදී සංස්කාර කියන්නේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා තියෙන්නේ. එතකොට ඇයි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වශයෙන් මේකට පෙන්වන්න හේතු වුනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ගැන විස්තර කරන තැනදී අපි මේකට ඒකේ තියෙන අටුවාවට ගියොත් අපි යන්න තියෙන්නේ අපි බොහෝ දුරට පටිසම්පාදයේදී විග්‍රහ කරගන්න අපි ගත්ත මහා වේදල සූත්‍රය. ඒකට මේ විසාක සහ ධම්මදින්නා කියන මේ රහත් මේ ධම්මදින්නා අතර සිද්ධ වෙච්ච මේ සාකච්ඡාවේදී තියෙනවා මොකද මේ කොහොමද විස්තර කරන්නේ? ඒකට කාය සංකාරය එතන විස්තර කරන්න මම පාළි පාඨයේ කියන්නේ මෙතන නෙමෙයි නෑ කාලය යන නිසා ආස්වාස පස්වාස තමයි මේ කාය සංකාර වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ. ආස්වාස පස්වාසකෝ ආවුසෝ විසාක කාය සංකාර. එතකොට මේ කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. ඒක වචී සංකාර වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ විතක්ක ਵਿਚාර. ඊළඟට චිත්ත සංකාර වශයෙන් පෙන්වන්නේ විශේෂයෙන් සංඥා වේදනා. එතකොට කොහොමද මේ ආස්වාස ප්‍රාස්වාසයේ කොහොමද විඥාණයට බද්ධ වෙන්නේ? වචී සංකාර කොහොමද මේ චිත්ත විතක්ක ਵਿਚාර කොහොමද මේ එකට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව අපි ගැඹුරින් විග්‍රහ කරලා බලන්න ඕනේ. ඇත්තට මේක බොහෝ දුරට අපි සංකාර කියන වචනේ විග්‍රහ කරගෙන කරන්නට ඕනේ දෙයක්. මූලිකම දේ තමයි අපි දැන් දන්නවා විඥාන සහ නාම රූප අතර තමයි මේ පැවැත්ම තමයි දුක කියලා කියන්නේ. එතකොට මේ විඥාන සහ නාම රූප කියන මේ අතර තියෙන පැවැත්ම ඉබේ වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ හේතුඵල ධර්මයක් මත හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරුද්ධ වීම නිරුද්ධ වෙන ස්වභාවයක් වෙන කියන කාරණාවත් අපි දන්නවා. එතකොට ඒ නිසා මේ විඥානීය පවා හේතුඵල ධර්මයක් ලෙස සකස් වෙච්ච දෙයක්. එතකොට ඒ නිසා මේ විඥාන සහ නාම රූප අතර තියෙන මේ පැවැත්ම ගැන කතා කරද්දී අපි හේතු සාධක ගන්නවා කතා කරන්නට වෙනවා. එතකොට මේ දුක කියන දේ අපිට මේ අපේ ජීවිත තුළ සකස් වෙලා තියෙන්නේ උදෙක් එක හේතුවක් පදනම් කරගෙන නෙමෙයි කියන කාරණාව අපි ඉගෙන ගන්නවා. එතකොට බලන්න අපි විසින් කරන ලද කර්ම කුදීක ස්වභාවය අපි පසුපසින් අරගෙන යනවා එක පැත්තකින්. ඊළඟට අපේ චිත්තාංග අභ්‍යන්තරී බැසගත් ආසේ අනුසය තියෙනවා. එතකොට මේ වාගේ පැවැත්ම මේ වාගේ තල්ලු කිරීමත් අපිට මේක තියෙනවා. එතකොට මේ තල්ලු කිරීම තුළ තමයි අපි මේ පැවැත්ම සකස් වෙලා. එතකොට කෙනෙක් කතා කරනවා නම් අපේ පෙර ජීවිතයේ කරන කර්මපුජ්‍යයක් ගැන කතා කරන්නේ නැතුව ජීවිතයේ පිළිබඳ කතා කරනවා නම් ඒක කතා කරන්න බැරිද? නමුත් ඊළඟට අපිට මේ ලැබිලා තියෙන ආසව වශයෙන් අපි ආසව ගැන යම්කිසි සුළු මට්ටමක කතා කරනවා. විද්‍යාව ගැන කතා කරද්දී නිසා ආසව සහ අනුසයන්ගේ බලපෑම අපිට ගොනු වෙලා තියෙනවා. ඊට මේ ආසවයන්ගේ සහ අනුසයන්ගේ අඩු වැඩි භාවය මත අපේ මේ අධ්‍යක්ීම් විවිධ තුන අපේ මේ චිත්තය අපි සකස් මේ චිත්තය අධ්‍යක්ීමේ හසුරවන්නේ විවිධාකාරයි. ඒ නිසා බලන්න අපි ගත්තොත් තිරිසන් සතෙක් ගත්තොත් තිරිසන් සතාට ඒ තමන්ගේ ඒ හැසිරීම කරන්න වෙන්නේ තමන්ගේ කර්ම විපාකයට අනුරූප දැවිච්ච අධ්‍යක්ීම් ව්‍යුහය මත. ඊළඟට අපි අලියෙක් ගත්තොත් අලියාගේ හැසිරීම හෝ යාගේ අධ්‍යක්ීම් ව්‍යුහය හෝ යාගේ දැක්ම සකසා ගන්නට වෙන්නේ යාගේ ඒ ලැබිච්ච ආසය අනුසය සහ කර්ම විපාක පොඩි අනුරූප කරගෙන තමයි කරගන්නේ. ඒ නිසා තමයි තිරිසන් සතාට නිවන අවබෝධ කරන්න බෑනේ. තමන්ට ප්‍රඥාව ධර්මයේ ශ්‍රවණය කළා කියලා ඊට අනුරූප චිත්තය හසුරවන්න බෑ. ප්‍රේත ලෝකේ ඉන්න කෙනාට කොච්චර ධර්මයේ කිව්වත් ඒ චිත්තය හසුරවන්න බෑ. ඒ නිසා මේ කර්ම විපාකයන්ගේ යම්කිසි තල්ලු කිරීම යම්කිසි පැවැත්ම අපිට මේ විඥානය සහ නාම රූප අතරින් පැවැත්මට ගෝචර වෙනවා, ගොනු වෙනවා, අනිවාර්යෙන් මේක සම්බන්ධ වෙනවා. නමුත් හැබැයි මේ සංස්කාරය කියලා කියන්නේ මෙතන මේ කර්මයේ විපාකය කියලා අපි සලකන්න බෑ. ඒකට හේතුව තමයි ඔබට කර්මයේ හෝ කර්ම විපාකේ දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කම්ම විපාක විශ්ේ අචින්තය. එතකොට ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨිය උපදිනවා නම් කර්ම විපාකේ දැක ගන්න වෙනවා. සංස්කාර දැක ගන්න වෙනවා. එහෙනම් එයාට මේ කර්මයේ විපාකයේ කියන එක දැක ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා එයාට සපුරා යාගේ චින්තන විශ්ේ චින්තන පද්ධතියින් අධ්‍යක්ීම් විවිධයට එහා ගිය දෙයක් තමයි මේ කර්මයේ සහ කර්ම විපාකයේ අතර මේ පැවැත්ම.
ඉතින් ඒ නිසා ඒක හොයන්න කිව්වොත් යා උම්මත් එක්ක. ඒ නිසා භාවනා අධ්‍යක්ීම තුළ අපි ප්‍රායෝගික වශයෙන් භාවනා කරද්දී හරි අපේ මේ කර්ම විපාකي අපි අභ්‍යන්තරේ ගවේෂණය කරගන්නම් කියලා යම් කෙනෙක් කරනවා. යාට යාට ගවේෂණය කරගන්න ඕන ගවේෂණය කරගන්න. කර්ම විපාක විශ්ේ නම් යාට කොහොමද ගෝචර වෙන්නේ. නමුත් කර්මීය හා විපාක අතර යම් තාක් පැවැත්මක් ගවේෂණය කරගන්න යාට අඩුමතරමේ හතරවෙනි ධ්‍යාන තුලින් එහාට ගිහිල්ලා මේ චතුපපාත ඥානයට යන්නට වෙනවා. සුත්ත සහ සුත වීම සහ උපත අතර මේ උපත පව අඩුමතරමින් ඒකවත් දැක ගන්න වෙනවා. මේ කර්මයේ සහ විපාකයේ පිළිබඳ යම් කිසි දැනුමක් යාන්තමින් හරියට ගන්නට. ඒ නිසා පින්වත්නි කර්මයේ හෝ කර්ම විපාක වශයෙන් අපි මේ කතා කරනවා සංස්කාර පුදෙක් කොමකින් කතා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ප්‍රායෝගික භාවයේ අපි හැලු කිරීමක් වත්පත් වෙනවා. ඒ නිසා මේ ධර්මීය කර්ම විපාකයේ සහ පටිසන්ධි විඥාණයට අපි දාලා බැලුවා. ප්‍රායෝගික අධ්‍යක්ීමෙන් හේතුඵල ධර්ම ඈතට යනවා. ආර්ණ්‍යයන් ඈතට යනවා කියන කාරණාව මේ පිටුකින් පැහැදිලි. ඉතින් එතකොට පින්වත්නි අපි ඉගෙන ගත්තා. එතකොට මේ විඥානය සහ නාම රූප කියන අතර පැවැත්මට අනිවාර්යයෙන්ම හේතුඵල ගණනාවක සාධක පවතිනවා. එතකොට ඒ නිසා මේ සංස්කාරයන්ගේ ස්වභාවය තමයි මේ සංස්කාර වලගේ ස්වභාවය තමයි සංස්කාර කියන වචනයේට තියෙන මේ සංස්කාරයන්ගේ මේ තියෙන පැවැත්මට තල්ලු කරන තියෙන තල්ලුව හොඳට තේරෙනවා. සංස්කාර කියන වචනේ අර්ථය යම් පමණකින් ගත්තොත් අපි දකිනවා රත කාරක කියලා සූත්‍රයක් තියෙන අංගුත්තර නිකායේ. එතන කියනවා මේ සම්පූර්ණ කියන්නේ කාලය වෙලා යන නිසා යම්කිසි රෝදයක් තියෙනවා. මේ රෝදේ තල්ලු කරනවා. ඊට රෝදේ තල්ලු කරද්දී ඒ රෝදේ යම් තාක් දුරට ගිහිල්ලා රෝදේ කැරකිලා ඒ යම්කිසි බලයක් තියෙනවා. ඒ බලය ඉවර වෙද්දී අර මේ රෝදේ කැරකිලා එතන බිමට වැටෙන්නේ. ඊට බුදුරජාණන් වහන්සේ එතන විස්තර කරන්නේ යාවතා සංඛාරස්ස ගති තාවතා ගන්තෝ චිංගුලිත්වා පවති. උතර සංඛාරවල ස්වභාවයක් තියෙනවා. යාවතා සංඛාරස්ස ගති. සංඛාරයගේ ගතිය සංස්කාරයන්ගේ බලයේ යම්තාක් තිබේද? ඒ තාක් දුර ගිහින් චිංගුලිත්වා පවති කියන්නේ කැරකිලා බිමට වැටෙනවා අර රෝදේ. ඒ වගේ තමයි මේ සංස්කාර කියන වචනේ අභ්‍යන්තරේ ගැප් වෙලා තියෙනවා. යම්කිසි තල්ලු කිරීමක් බලයක් දීමක් තියෙනවා සංඛාරවල. ඒතර මේ සංඛාර කියන දේ නිසා තමයි මේ සියල්ල පැවැත්ම දෙන්නේ. සංස්කාර කියන එකෙන් තමයි මේ පැවැත්ම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංස්කාර කියන එක යම් කිසි කෙනෙකුට හරියට තේරුම් ගන්න. දුක කියන එක ඇත්තටම යාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සංස්කාරයන් මේ විඥානයේ පැවැත්මට තල්ලුව දෙනවා නිතරම. ඒ නිසා සංස්කාරයන්ගේ බලයක් තියෙනවා. ඒතර සංස්කාරය කියන්නේ මොකක්වත් නෙමෙයි ඇත්තටම අපි මේ පොතට අපි මහා විදර්ශ සූත්‍රයේ අරගෙන බලද්දී දැන් බලමු ආස්වාස අස්වාස පස්වාස කෝආවස විසක් මේ කාය සංකාර. එතකොට ආස්වාස ප්‍රස්වාස තමයි කාය සංකාර. ඒතර යම් කිසි කෙනෙක් කියනවා මේක කාය සංචේතනා කියලා කියනවා සම්පූර්ණ වැරදි. එතකොට මේ කාය සංස්කාරය කියලා කියන්නේ කය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ කාය සංකාරය වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ ආස්වාස ප්‍රස්වාස කය නෙමෙයි පෙන්වන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා මේ විසාක ධම්මදින්නානේ. එතකොට එතන කියන්නේ ආස්වාස ප්‍රස්වාස කුආවුස විසාක කායික කාය ප්‍රතිබද්ධ කියලා කියනවා. මේ කායිකයි ආස්වාස් ප්‍රස්වාස කියලා කියන්නේ අපි දන්නවනේ කායික දෙයක්. ඒ කයි හා බැඳී තිබෙන දෙයක්. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස කාය සංකාරය. එහෙනම් කය කියන දේ කායික ස්වභාවයට රුකුල දෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රස්වාස කියන්නේ. ඇත්තටම ආස්වාස ප්‍රස්වාස කායික මේ කාය සංකාරය වශයෙන් පෙන්වන්නේ ප්‍රධානම හේතුවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. අපි ඒක ඉදිරියට කතා කරමු. එතකොට කය නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙතන ගන්නේ. කයට කය හා බැඳී තිබෙනවා. කයට ජීවි දෙන්නේ, කයට ප්‍රත්‍ය දෙන්නේ මොකද්ද? ආස්වාස සහ ප්‍රස්වාස. එතකොට මේ කාය සංචේතනාව නෙමෙයි මෙතන කියන්නේ. එන මේ කාය සංකාරය කියලා. එතකොට මෙතන ආස්වාස ප්‍රස්වාසයි කාය සංකාරය. ඊළඟට විතක්ක ਵਿਚාර තමයි වචි සංකාර. එතන වචනය නෙමෙයි, වාචික ක්‍රියාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට විශාකා අහනවා ධම්මදින්නාගේ ඇයි මේක වචි සංකාර? උබ්බේකෝ ආවුසෝ විසාක විතක්කෙත්වා ਵਿਚාරෙත්වා පච්චා වාචම් බින්දි. මුලින්ම උබ්බේවකෝ ආවුස පෙරම එවත්නි විතක්කෙත්වා ਵਿਚාර. විතක්ක ਵਿਚාර කොට විසාක පච්චා වාචම් බින්දි.
පසුව තමයි වචනේ බිඳින්නේ. ඒ නිසා වචනේ වචී කියන එක පෙන්වන්න ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? හොඳටම පැහැදිලි. වචී කියන එකක් ගැන කතා කරන්න ප්‍රත්‍ය වෙන්නේ විතක්ක ਵਿਚාරය. එහෙනම් කය කුකුල් කරලා පෙන්වන්නේ ආස්වාසයෙන් පාස්වාස. ඒ නිසා ඔබ බැරි වෙලාවත් ඔබේ නහය තද කරලා බලන්නකො. නහය තද කරන් ඉන්න. නහය තද කරන් හිටියොත් ඔබට මොකද වෙන්නේ? Tamanට හුස්ම ගන්න බැරි වෙද්දී ඔබ ආයි අතාරින්නේ නැද්ද? අතාරිනවනේ. එතකොට මේ කායිකයි කාය ප්‍රතිබද්ධ. ඒ නිසා මේ කයට ජීවිය දෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ මේ ආස්වාද පාස්වාද තමයි ප්‍රධානම. එතකොට විතක්කෙත්වා ਵਿਚාරෙත්වා පච්චා වාචම්. වචී කියන එක වචනේ විඳින්නේ විතක්ක ਵਿਚාර කරන. එහෙනම් වචී කියන එකට ප්‍රත්‍ය වෙන්නේ විතක්ක සහ ਵਿਚාරයි. එතකොට සංඥා වේදනා තමයි චිත්ත සංකාර. ඒතර සංඥා වේදනා චේතසික ඊතර විසාකට කියනවා. සංඥාජ වේදනා චේතසික ඒතේ ධම්මා චිත්ත පටිබද්ධා. අන්න තස්මා සංඥා වේදනා චිත්ත සංකාර. ඒතර චිත්ත සංඥා වේදනා කියන්නේ චිත්ත සංකාර වෙන්නේ අන්න ඒක. මොකද චේතසිකයි. එතකොට අපි සිත කියලා දෙයක් යම් කෙනෙක් සිත කියලා දෙයක් ගැන කතා කරනවා. අපිට හිත කියන එක අතින් අල්ලලා මිරිකලා පෙන්වන්න බෑනේ. නේද? අපි හිත කියන දෙයක් ගැන කතා කරනවා නම් අපි කතා කරන්නේ එක්ක සංඥාවක් ගැන වේදනාවක්. දැන් අපි කතා කරන්නේ පෙර මේ සිත කියලා යමක් කියනවා. චිත්ත කියලා යමක් කියනවා. විඥාන කියලා මේ යමක් කියනවා. අපිට මේක සිත කියන යමක් කියනවා නම් විඥාන කියන යමක් කියනවා නම් අපිට මේක දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි නාම ධර්මයෙන් ණයව. එතකොට මේ සංඥාවත් වේදනාවක් මුල් කරගෙනයි අපි හිත ප්‍රකට වෙන්නේ. අපි අර දාතිභංග සූත්‍රයේ අධ්‍යක්ීම ප්‍රායෝගික පැත්තෙන් කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දාතිභංග සූත්‍රයේදී කතා කළානේ. විඥාන කියන ධාතුව විදර්ශනා කරද්දී යාට අහු වෙන්නේ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක්. ඒකට යාගේ හිතේ සමාධි ප්‍රබලත්වයේ ආලෝකයෙන් පෙන්වනවා. යාගේ සමාධිය ප්‍රබල වෙන්න හිතේ පාරිශුද්ධභාවය පෙන්වන්නේ අර ආලෝකය තුළ. එතකොට යාට ආලෝකය තුළ ඉන්නේ යාට අධ්‍යක්ීම තුළ යා විඳින්නේ සංඥාව සහ වේදනාවට මුල් කරගෙන. එතකොට යාට ගොඩාක් ප්‍රකට වෙද්දී විදර්ශනා කරද්දී යාට ගොඩාක් ප්‍රකට කරගන්න පුළුවන් දේ තමයි වේදනාව. ඒක තමයි විඥාන ධාතුව විදර්ශනා කරන කෙනදී බුදුරජාණන් වහන්සේ එතන කොහොමද සැප දුක් උපේක්ෂා කියන එක විදර්ශනා කරන හැටි තමයි උන්වහන්සේ එතන පෙන්නන්නේ. ඒ නිසා අපි මේ හිත කියන එකක් ගැන චේතසික දෙයක් ගැන කතා කරනවා. යමක් ගැන කතා කරනවා. අපි ඒක කතා කරන්නේ සංඥාවක් වේදනාවක් එක්කම. එහෙනම් අපිට මේකේ පේනවා හොඳටම පේනවා සංකාර කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. යම්කිසි මේ හේතුන්ගේ තල්ලු කිරීමක් තියෙනවා අපේ පැවැත්ම උදෙසා. නිසා විඥානයේ පැවැත්ම උදෙසා මේ සංකාරයෙන් කරන මේ තල්ලු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ මොකක්වත් නෙමෙයි විඥානය සහ නාම රූප අතර මේ කියන අන්‍යෝන්‍ය පැවැත්මමයි සංකාරයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හේතුඵල ධහමේ පැවැත්මම තමයි සංකාරය කියලා කියන්නේ. වෙන කිසිවක් නෙමෙයි. නිසා විඥාන සහ නාම හේතුවක් සහ ඵලය අතර හේතු නිරුද්ධ වෙද්දී ඵල නිරුද්ධ වීම අතර මේ කියන පැවැත්මම තමයි මේ සංස්කාරය කියලා කියන්නේ. වෙන කිසිවක් නෙමෙයි. ඒක අපිට ගැඹුරින් විග්‍රහ කරගන්න ඕනේ. මම ගැඹුරින් ඒ ගැන කියන්න සූදානම් වෙන්නේ නැහැ. කාල වේලාව ඉක්මන යන නිසා. ඉතින් ඒ නිසා මේ යම්කිසි කෙනෙක් මේ පටිසම්පාදය හේතුන් වශයෙන් දකින්න. ඵලය වශයෙන් දකින්න නම් හේතු නිසා ඵල හට ගන්නා ආකාරය දකින්නවා නම් මේ හේතු අනිත්‍ය වූ හේතුන් අනිත්‍ය වෙලා යද්දී මේ ඵල අනිත්‍ය වෙලා යන හැටි දකින්නවා නම් යාට පුළුවන්කම ලැබෙනවා මේ සංකත ධර්ම වල තියෙන මේ සත්‍ය දැකගෙන යාට මේ නාම රූප සහ විඥාන අතර පැවැත්ම තුළින් දුක පිළිබඳ තියෙන ප්‍රශ්නෙට උත්තරේ සොයාගන්න. ඒ නිසා මේ සංකාර කියන එකෙන් රුකුල් දෙනවා විඥානයේ සහ නාම රූප අතර කියන අන්‍යෝන්‍ය පැවැත්ම. ඒ නිසා මේ සංකාර කියන එක මේ නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් අපි මෙතනදී පටලවා ගත යුතු නෑ පංචපාදනස්කන්ධයේ තියෙන සංකාර. සංකාර උන්වහන්සේ පෙන්වන්නේ චෛමේ බික්වේ චේතනාකාය. චේතනාකාය හයක් තියෙනවා.
රූපේ ජීවය ගන්නේ මේක මම මගේ රූපේ මේක මම ඒ තුල බැසගන්නේ රූපෙට ජීවය අරගන්නේ චේතනාව තුලින්. ඒ නිසා මම මගේ කියන ගොඩනගා ගන්න චේතනා ඒ චේතනාව සංඛාරයන් මත තමයි රූපේ බවට පෙරලෙන්නේ. වේදනාව බවට පෙරලන්නේ සංඥාව බවට අඩුම තරමේ චේතනාව බවට සංස්කරණය අபிසංස්කරණය කරනවා. අන්නේ ඒකමයි මේ චේතනා සංඛාරය බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විඥාන ඒ නිසා පින්වත්නි මේ සංඛාර කියන වචනේ බොහොම ගැඹුරු දෙයක්. ඒ නිසා දැනට පටලවා ගන්න එපා මේ පංච පාදස්කන්ධයේ සංඛාර මෙතෙන්ට දාලා. නිසා මේ සංඛාරවල මේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන් තමයි දරාගත යුතු. බුදුරජාණන් වහන්සේ මෙතන කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන් මේ සංඛාර තුනම පෙන්වන්න ප්‍රධාන හේතුවක් කියනවා. ඒකට හේතුව තමයි අපේ අත්දැකීම් ව්‍යුහයක් තුළ අත්දැකීමක් තුළ අපේ ප්‍රායෝගික අත්දැකීම තුළ ඉහළ මට්ටම තමයි නිරෝධ සමාපatti. නිරෝධ සමාපත්තියෙන් එහාට අත්දැකීමක් කතා කරන්න බෑ. ඒ නිසා අපි ගියවර ධර්ම දේශනාවක අපි කතා කළා නිරෝධ සමාපත්තිය යම්කිසි කෙනෙක් නිරෝධ සමාපත්තිය ගැන පටිසම්පාද තුنين කතා කරන්නේ. යා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කිරීම. මොකද අපිට අත්දැකීමක් විඳීම විග්‍රහ කරන්න වේදියමානසකෝ අහම් වික්‍රේ ඉදන් දුක්ඛං පඤ්ඤාති. විඳින කෙනාටයි මේ දුකයයි පණවන්නේ. ඒ නිසා අත්දැකීම කියන එක අපිට තියෙන්නට ඕනේ ඒ පටිසම්ප හේතුඵල ධර්මات වල විග්‍රහ කරගන්න. එතකොට සංඥා වේදනා සම්පූර්ණ අත්දැකීමක් ගැන අපි අත්දැකීමක් ගැන ගෝචර වීමක් ගැන නාම රූපයක් ගැන විඥානයක් ගැන යාට අත්දැකීම ගොනු කරන්න බෑ කවුරුත්. ඒක නිසා තමයි මේ නිරෝධ සමාපත්තිය පටිසම්පාදයේ තුලින් දුක හැදෙන වැඩ පිළිවෙලක් කියන මේ බුදුරණන් වහන්සේ මේ කවදාවත් විස්තර කරන්නේ නැහැ. නමුත් අපි මේ ප්‍රායෝගික යෙදෙන වැඩ පිළිවෙල යම් කිසි කෙනෙකුට Taman යන්න පුළුවන් ඉහළම මට්ටම තමයි සමාපත්තිය වලින් යන්න පුළුවන් ඉහළම මට්ටම තමයි නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තියදී අපි මේ ප්‍රායෝගික වැඩ ඒ නිරෝධ සමාපත්තිය යන්න තියෙන අනුභව නිරෝධයක්. අනුභව නිරෝධය කියන්නේ අනුපිළිවෙල නිරෝධයක් කරා තමයි යන්නේ. රූපයේ ඉක්මවා අනුපිළිවෙලින් අරූපයේ සාක්ෂාත් කරගන්න. අරූපයේ ඉක්මවා අපි නිරෝධ සමාපත්තියට යනවා. ඒ නිසා මේ අනුභව නිරෝධයක් තියෙන. ඒ නිසා තමයි මේ ධානය සමාපatti අනුභව නිරෝධ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රථම ධානයෙන් දෙවෙනි ධානයට. දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට යනවා. තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට යනවා. එතකොට රූපේ ඉක්මවලා යද්දී ආකාසානච්ඡායතන ආකින්චඤ්ඤායතන නීව සංඥානා නා සංඥායතන විඥාන ඡායතන කියලා විඥාන ඡායතන ආදී වශයෙන් ඉදිරියට ගමන් කරනවා. එතකොට මේ අනුපුබ්බ නිරෝධ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා මේ අනුපුබ්බ නිරෝධ කියන නිරෝධය තුළ අපි මේ අධ්‍යක්ීමේ උපරිම තලයේ විස්තර කරන්න වෙන්නේ. රූප අධ්‍යක්ීම තුළ මුලින්ම නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මොනවද? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ගැන තමයි අපි විග්‍රහ කරගන්නේ. එතකොට විතක්ක ਵਿਚාරය ඉක්මවා ගන්නවා දෙවෙනි ධ්‍යානට යනවා. එතකොට විතක්ක ਵਿਚාරය ඉක්මවලා හතරවෙනි ධ්‍යානට යද්දී ආස්වාස ප්‍රාස්වාස නිරුද්ධ. එතකොට එතනින් නිරුද්ධ වෙලා එතකොට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර තියෙනවා. එතකොට මේ අනුපිළිවෙල නිරෝධය ගැන කතා කරද්දී ප්‍රායෝගික අධ්‍යක්ීමේ ඉහළම තලයේ තමයි නිරෝධ සමාපත්තිය. ඒ නිසා කාය සංකාර මේ වචී සංකාර සහ චිත්ත සංකාර කොහොමද නිරුද්ධ වෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට හොඳටම පැහැදිලි නිරෝධ සමාපත්තිය කියන හැමතැනදීම උන්වහන්සේ විස්තර කරන්නේ කාය සංකාර සහ වචී සංස්කාර සහ චිත්ත සංකාර අරගෙන තමයි නිරෝධ සමාපත්තිය විස්තර කරන්නේ. ඉතින් ඒකෙන් පේනවා අපේ විදීම තුල තමයි අපි අධ්‍යක්ෂයෙන් විග්‍රහ කරන්නේ. ඒ ඉහළම තලයේ විදීම විග්‍රහ කරන්න නම් අපිට එහෙනම් මේ ප්‍රායෝගික පැත්තට යන්න වෙනවා. ඒ නිසා ප්‍රායෝගික තලයේදී අපිට දැක ගන්න තියෙන අනුකුප්ප නිරෝධය ගැන කතා කරද්දී කාය සංකාර, වචී සංස්කාර සහ චිත්ත සංකාර කරා. ඒ නිසා අපිට පේනවා
කය නෙමෙයි මෙතන තියෙන්නේ. කයට ප්‍රත්‍යයයි පෙන්වන්නේ ආස්වාස ප්‍රාස්වාසය. වචනයට ප්‍රත්‍යයයි පෙන්වන්නේ විතක්ක ਵਿਚාර කරා. චිත්තට ප්‍රත්‍යයයි පෙන්වන්නේ සංඥා වේදනාව කරා. ඒ නිසා සිත නෙමෙයි පෙන්වන්නේ. ඒ නිසා පින්වත් මෙතන පෙන්වන්නේ යම්කිසි හේතු ඵල අතර මේ පැවැත්ම යම්තා පවතිනවද? ඒ තාක් මේ දුක තියෙනවා කියන කරුණාව පෙන්වන්නයි උන්වහන්සේ සංස්කාර පටිසම්පාදය යොදන්නේ. ඒ නිසා හේතු සහ ඵල අතර යම්තා පැවැත්ම පවතිනවද? ඒ තාක් දුක පවතිනවාම. හේතු යම්තා හේතු නිරුද්ධ වී ඵල නිරුද්ධ වී යනවා. අන්න එදාට නිරෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් එතන තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මෙතන මේ සංස්කාර අපිට මනාකොට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා එයා මේ විඥාන සහ නාම රූප අතර තියෙන මේ පැවැත්ම අන්‍යෝන්‍ය පැවැත්ම අනිවාර්යයෙන්ම හඳුනා ගන්න. ඒ නිසා යම්කිසි කෙනෙකුට සංඛාරයක් කියන එක ප්‍රකට සංඛාරක කියන ස්වභාවය ප්‍රකට කරගන්න. එයාට අනිවාර්යයෙන්ම සංඛාරය අපිට හොයාගන්න වෙන්නේ විඥාන සහ නාම රූප අතර පැවැත්ම තුල. එතකොට ඒ තුල තමයි අපිට විග්‍රහ කරගන්න වෙන්නේ සංස්කාර. ඒ නිසා අපිට මේ නොපෙනෙන පෙර ජීවිතේ කර්මයක් කර්මීය විපාකයක් අපිට නාම රූප සහ විඥාන අතර කවදාවත් ගෝචර කරගන්න වෙන්නේ අපි ප්‍රායෝගික අත්දැකීම්. ප්‍රායෝගික අත්දැකීම් තුළ අපිට ගෝචර කරගන්න වෙන්නේ ගෝචර කරගන්න. නාම රූප සහ අතර මේ විඥානය අතර තියෙන පැවැත්ම අන්‍යෝන්‍ය පැවැත්ම නිසා බුදු පැවැත්මක් නිසා වෙන කිසිවක් අපිට ගෝචර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක අපි පරිවිමර්ශන සූත්‍රයේ පුඤ්ඤාභ සංස්කාර සහ අපුඤ්ඤාභ සංස්කාර ආනිඤ්ඤාභ සංස්කාර මතනේ විශ්වාසය කියන්නේ අටුවාව බොහෝ දුරට ඒක එතනදී බුදුරජාණන් වහන්සේ හුදෙක් කියන්නේ නැහැ. එතන උන්වහන්සේ හුදෙක් කෙටියෙන් විස්තර කරන්නේ. පුඤ්ඤූප යම් කිසි කෙනෙක් විනක් කරනවා නම් පුඤ්ඤූපගාං හෝති විඥාන. විඥානීය පිනට අනුරූපව සකස් වෙනවා කියන කරුණ විතරයි පෙන්වන්නේ. එතනින් එහාට මේ සංකාරය කියන්නේ පුඤ්ඤාභි සංකාරය කියන්නේ මේ එතන අපි හොඳට අධ්‍යයනය කළ බලද්දී පේනවා. අපුඤ්ඤූපගාං හෝති විඥාන. අර පවට අනුරූපව විඥානීය සකස් වෙනවා. අපි මේ කරුණ ගැන අපි කලින් කතා කළා. ඒ ආනින්ජයට අනුව ඒක සමාපatti තුල යාගේ විඥානේ ඊට අනුරූපව සකස් වෙනවා. එතකොට ඒ නිසා මෙතන මේ බුදුරජාණන් වහන්සේ හුදෙක් පෙන්වන්නේ සංස්කාර වේංගේ ස්වභාවය නිසා. මෙතන උන්වහන්සේ පෙන්වන්නේ මේ කර්මීය නිසා කර්ම ඵලය නිසා මේ හිත ගන්නා වූ නැවත උපතක් කරගෙන ස්වභාවය නෙමෙයි. අපි මේ ගැන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි කර්මය ගැන කතා කරනවා. කම්මං කෙත්තං කර්මය කියන ශේෂ්ත්‍රය ගැන අපිට කතා කරන්නේ භවය ගැන කතා කරනවා. ඒ නිසා මේ කර්මය කියන ශේෂ්ත්‍රය තුළ අපි මේ උපත ගැන කතා කරද්දී කර්මය සහ කර්මයේ කොහොමද මේ පැවැත්ම ගන්න විඥානේ ඒකට කොහොමද බීජේ අන්නා කොහොමද වතුර දාන්නේ කියන කතා කරද්දී අපිට කර්ම කතාව කර්ම ගැන කතා කරන්න වෙනවා. ඒ නිසා පින්වත්නි අපිට මේ අකාලික වූ ධර්මයක් දැක ගන්න. එහෙනම් අතීතයේ බලන්නත් අනාගතයේ බලන්නත් ඕනේ නැහැ. මේ අකාලික ධර්ම දැකීම අපිට මේ දැක්ම දකින්න පුළුවන් සංකාරයන්ගේ ස්වභාවය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. විඥාන සහ නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය පැවැත්ම. ඒ නිසා තමයි මේ වටපිටින් එකක් හේතු කළ වගේ කියන අපි ජීවා ඉගෙන ගත්ත නලකලාපසු. විඥාන සහ නාම රූප අතර අන්‍යෝන්‍ය පැවැත්ම. කොට්ටිත මහ රහතන් වහන්සේත් එක්ක තිබ්බ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා. අපි කතා කළා යම්සේ අපි දැකලා තියෙනවා ওই උඩ පළාත්වල එහෙම යති මේ වටමිටි කපලා තියෙනවා අර බෝංචි කොටු වලට එහෙම හිටවල. ඒකට ඒ කොටු හෝ හේතු කළ තියෙන්නේ අපි පාරායින් දිගේ ලංකාවේ අපි ගිහින් බලද්දී පාරායින් දිගේ අපි ගිහින් බලද්දී අපි දැකලා තියෙන වටමිටි හේතු කළා තියෙන්නේ වැටෙන්නේ නැති වෙන. එකිනෙකට අර අගිසි දෙක උඩින් හේතු කරලා යටින් ඈඩ් කරලා අර අගිසි දෙක පොළවට. ඒ යම් කිසි කෙනෙක් මේ එක වටමිටියක් ගත්තොත් අනිත් වටමිටිය බිමට වැටෙනවා. එතකොට ඒ නිසා මේ වටමිටි දෙක එකට ප්‍රත්‍ය අරගෙන එකට එකිනෙකාගේ බලය අරගෙන තමයි ජීවත් වෙන්නේ. පැවැත්ම හදාගන්න. ඒ නිසා එකක් ගත්තොත් අනිකී පැවැත්මක් නැතු වෙනවා. ඒ නිසා පින්වත්නි හරිම ලස්සනයි උපමාව අපි මේ දුක හදන වැඩ පිළිවෙල. උන්වහන්සේ විස්තර කර මේ මහා කොටි සූත්‍රයේ. ඒ නිසා මේ විඥානය සහ නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය බැඳීම අන්‍යෝන්‍ය පැවැත්ම හරිම පුදුමයි. ඒ නිසා මේ සංකාරයන්ගේ සංඛාර කියන දෙයක් තිබෙන නිසා සංඛාර කියන දෙයක් පවතින නිසා හේතු සහ ඵලයේ අතර මේ පැවැත්ම ගොනු වෙන තාක් දුක අනිවාර්යයෙන්ම සකස් වෙනවා. ඒකයි මේ සංඛාරයන්ගෙන් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ වගේම අපි දකින්න විසංකාර ගතං චිත්තං තණ්හානං කයමත්තික. මගේ සංස්කාරයෙන් මගේ හිත සිඳී ගියා. ඒ නිසා මේ සංඛාර කියන්නේ බොහොම ගැඹුරු දෙයක්.
ඒ නිසා අපි මේක විග්‍රහ කරගන්න ඕනේ චේතනාව කොහොමද සංකාර වෙන්නේ කියන කරුණ ගැන. මම ඒක ලොකුවට දැන් කතා කරන්නේ පටිසම්පාදය අපි අද දිනේදී අවසන් කරන්න නිසා ඊළඟට අපි තවදුරටත් ඉදිරියට ගමන් කළා අවිද්‍යාව ගැන කතා කරලා බලමු. කාල වේලාව බොහෝ ගිහින් නිසා සංකාරයන්ට පත් වෙන්නේ අවිද්‍යාවයි. එතකොට මේ අවිද්‍යාව මුලට එන්නේ කොහොමද? එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ සංකාරයන්ගේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව සහගත ස්වභාවය තුළ මේ සියල්ල සිද්ධ වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුගේ කාය සංකාරය ගැන කතා කරනවා. ආස්වාස ප්‍රාස්වාසය ගැන යම්කිසි කෙනෙක් භාවනා දෙකම තුළ කතා කරනවා. යාගේ ආස්වාස ප්‍රාස්වාසයේ බව අවිද්‍යාව සහගතයි. මගේ ආස්වාසයක් මගේ ප්‍රාස්වාසයක් කියන්නේ කතා කරන්නේ. විතක්ක ਵਿਚාරයක් ගත්තත් අවිද්‍යාව සහගත ස්වභාවය තුළ තමයි තියෙන්නේ. එතකොට අපි මේ ඕනෑම අත්දැකීම අපි ගොනු කරලා ගත්තොත් අවිද්‍යාව ගැප් වෙලා තියෙනවා. ඒකයි අවිද්‍යාව මේකෙන් ගලවන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ප්‍රහාණය කරන්න ඕනේ මොකද්ද? අවිජ්ජාච භව තණ්හාති කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි ඒක ගැන කතා තණ්හාව ගැන භවය ගැන කතා කරද්දී කොහොමද මේ විජ්ජාච භව තණ්හා කියන එක අපේ මේ හේතුඵල ධර්ම තුළ ප්‍රධාන සාධක වෙන්නේ කොහොමද කියලා කියන කාරණා අපි කතා කරමු. එතකොට මේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක් නිරෝධී අඥාන දුක් නිරෝධී මග්ගී අඥාන. එතකොට මේ දුක පිළිබඳ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුභෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ නේද? ඒතර යම් කිසි කෙනෙක් කල්පනා කරන්න පුළුවන් එහෙනම් මේ අපිට අර පෙර කරන ලද අවිද්‍යාව කොටකොත් තියෙනවා. ඊ අවිද්‍යාව විඳ තමයි අපි නැවත නැවත මේ අවිද්‍යාව සකස් කරන්නේ කියලා මේ අවිද්‍යාව පව අතීත අනාගත වල කඩලා දාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව පවා සංස්කාරයටපත් වෙනවා. අවිද්‍යාව තියෙනවා සංස්කාරය එතන තියෙනවා. ඒ නිසා මේ අතීත අනාගතයට කඩීමක් නෙමෙයි. අපි මේක තවදුරටත් විග්‍රහ කරලා බලද්දී අපි යන්කෝ ආරි මාර්ගයේ ගමන් කරද්දී සම්මා දිට්ඨිය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළා. සම්මා දිට්ඨිය බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාරන්නේ කොහොමද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධී ඥානං මග්ගේ ඥානං වශයෙන් උන්වහන්සේ විස්තර කළා. ඒක සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධයක්. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අනෝබෝධය කියලා කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය නැමැතිකම. නේද? සම්මා දිට්ඨිය වශයෙන් නොදකීම තමයි අවිද්‍යාව. ඒ නිසා අපි මේ සම්මා දිට්ඨිය වශයෙන් දකින්න. එතකොට අපිට හොඳටම පැහැදිලි චතුරාර්ය සත්‍ය පිළිබඳව අනෝබෝධය නම් අවිද්‍යාව. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතකොට සම්මා දිට්ඨිය පිළිබඳව තියෙන අවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨිය උපදවනවාද අන්න එදාට යාට විද්‍යාව පහළ වෙනවා කියන්නේ අන්න ඒකයි. සෝතාපන්න ශ්‍රාවකයාට විරදං ඊතමලං ධම්මචක්කු උදපාදියේ වෙති. අන්න ඒකයි ආලෝකයේ පහළ වෙන්නේ ධම්මචක්කු පහළ වෙන්නේ. ඒ නිසා සෝතාපන්න ශ්‍රාවකයා අවිද්‍යාව වශයෙන් දැක ගන්න. ඉතින් ඒ නිසා පින්නොත් සම්මා දිට්ඨිය වශයෙන් යම් කිසි කෙනෙක් දැක ගන්නවා. එයාට විද්‍යාව මේ වෙලාවේ පහළ වෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය වශයෙන් දකින්නවා. අවිද්‍යාව වශයෙන් දකින්න නම් එයාට මේ ලෝකයේ පිළිබඳ දකින්න හොඳ කෝණයක් ඕනේ. මොකද බලන්න බුදුරජාණන් වහන්සේ සබ්බාව සූත්‍රයේදී දේශනා කරනවා අපේ ජීවිතයේදී අපි අවිද්‍යාව හොයාගෙන යද්දී අපේ අවිද්‍යාවෙන් විදර්ශනා කරන්න යද්දී පවා අවිද්‍යාව ස්තරයෙන් අපි ඈතට යන්නේ නැහැ. ආත්ම සංඥාවෙන් අපි ඈතට විහිදෙන්නේ. දැන් කෙනෙක් විදර්ශනා කරනවා රූපේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් විදර්ශනා කරනවා කියලා කියන්නේ. එතකොට මේ විදර්ශනාව කරන්න යද්දී පවා බොහෝ කෙනෙක් ආත්ම සංඥාවේ ගැලී තමයි විදර්ශනා කරන්නේ. අපි ප්‍රායෝගික අත්දැකීම් තුලින් අද කතා කරගත්තා. අපි නිතරම ලෝකයේ කොටස් දෙකකට කඩා ගන්නවා අපි අත්දැකීම් තුලින්. එකක් තමයි අපි කතා කරලා අත්තාච ලෝකෝචිත. ආත්මය එක පැත්තකට ගොනු කර ගන්නවා ලෝකේ බැහැරට දානවා. එතකොට ඒ වගේ අපේ විදර්ශනා කරන යන්නේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වන හරි අපූර්ව කරුණු 3ක් විදර්ශනා කරන යන කෙනෙක් අහුවෙන තැන. එයාගේ අහුවෙනවා අත්තානං සංජානනි. යා එක්ක ආත්මයක් හඳුන ගන්නවා කියන කාරණාවට යනවා. දැන් පංච උපාදානස්කන්ධයේ විදර්ශනා
කරන්න යන කෙනෙක්. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංකාරය අනිත්‍යයි, මේවා දුකයි, අනාත්මයි වශයෙන් දකිනවා, හිතනවා. එයා දකින්න උත්සාහ කරද්දී එයා කල්පනා කරනවා. එයා පසුපසට බැහැරට අඩියක් තියෙනවා. එයාගේ ආත්මය එයා මේ දකින්න කෙනාව බැහැරට කරගන්න. දකින්න කෙනෙක් කියනවා දකින්න දෙයක් තියෙනවා. එතකොට ඒ නිසා එයා දකින්න කෙනා ආත්මී මේ මම දකින්න දේ වශයෙන් එයා ගොනු කරගන්න. ඒකට තමයි කියන්නේ මේ අත්තනාව අත්තානං සංඥා. ඒතර විදර්ශනා කරන කෙනෙක් ඉන්නවා විදර්ශනාවට ගුණ වෙන දෙයක්. විදර්ශනාවට ගෝචර වෙන දෙයක්. මේක හරිම සියුම් දෙයක් මම මෙහෙම කිව්වට මේක ඇත්තටම ප්‍රායෝගික අත්දැකීම තුළින්ම තමයි දකින්න තියෙන්නේ. මේක දකිනවා නම් ඇත්තටම යම්කිසි මොහොතේ මෙයාගේ මේකට යම්කිසි සුළු දෘෂ්ටියක් වැටෙනවා. එයා අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨියටපත් වෙනවා. මේ ගුණ දෙක දකිනවා නම් ආත්මය සහ ආත්මෙට ගෝචර වෙන දේ යම්කිසි මොහොතක දකින්න පුළුවන් නම් යාට ඇත්තටම සම්මාදිට්ඨිය ඉච්ඡාව පහළ වෙනවා අවිද්‍යාව ප්‍රහීන වෙලා යනවා. ඒ නිසා පින්වත්නි කෙනෙකුට මේක කියද්දී කෙනෙකුට නොතේරෙන්න ප්‍රධානම හේතුව තමයි අපි මේවා ප්‍රායෝගික පුහුණු නොකිරීම. නිසා ප්‍රායෝගික පුහුණු නොකරපු කෙනෙකුට මේ ධර්මයේ තියෙන ගැඹුර ඇත්තටම තේරෙන්නේ නැහැ. ගැඹුරු ධර්මයේ කිව්වට මේක ගැඹුරුයි කියලා අපි කතා කරනවා මිසක් ප්‍රායෝගික අධ්‍යයනය විතර ගොනු කරගන්න නැතුව මේක අපින් ඈත් වෙන දෙයක් බවට. ඊළඟ කාරණා තමයි අත්තනාව අනත්තානං සංඥා. ආත්මය හරි මේ ආත්මෙන් ආත්මය දැනගන්න. රූපය ආත්මයි මම දකින්න කෙනා. නැත්තම් මං කියෝ වගේ එය දකින්න කෙනා බැහැරට කරගන්නවා ප්‍රත්‍යවේක්ෂා කරන කෙනා බැහැරට දාගෙන ප්‍රත්‍යවේක්ෂයට ගුණ වෙන දේ අනාත්ම වශයෙන්. හරි රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න භෞතික විද්‍යාව කොනින් දකින්න කෙනාගේ ස්වභාවයම එතනයි. එතකොට ඒක හොල් මේකත් හරිම සියුම්. ඊළඟට නැත්තම් අනත්තාව අත්තානං සංජානනාමි. නැත්නම් අවිද්‍යාවේ ස්වභාවය තමයි අවිද්‍යාවේ පටලේ ස්වභාවය තමයි අවිද්‍යාව ස්තරේ කොපමණ මේ ගැඹුරුද කියනවනම් ප්‍රායෝගික දකින්න කොච්චර අමාරුද කියලා. කෙනෙක් හිතනවා මෙතන මම මගේ කියලා දෙයක් නැහැ. නමුත් මට මේ ගොදුරු වෙන දෙයක් තියෙනවා කියන පවා නාම රූපයන්ගේ පැවැත්මට ඉඩ දෙනවා එක්ක. ඒ නිසා මේ විඥාන සහ නාම රූප අතර තියෙන පැවැත්ම අපිට ලේසියෙන් කඩන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි කියන්නේ අවිද්‍යාව වශයෙන් දැක ගන්න නම් අවිද්‍යාව විස්තරයෙන් ආපස්සට ගිහින් බලන්න නම් අවිද්‍යාව වශයෙන් යම් කිසි දැක ගන්න නම් එහෙනම් අවිද්‍යාවෙන් ආපස්සට යන්නට නේද? දැන් අපි මඩේ ඉන්න කෙනෙක් මඩේ තුල ඉඳගෙනම යම් කිසි දෙයක් බලනවා මඩ ගාගෙනම නේ ඉන්නේ නේද? ඒ නිසා මඩෙන් එළියට පනින්න නම් එයාට පිටිපස්සට අඩියක් තබන්නට පො පිටිපස්සට ගිහිලා එයාට මේ අත්දැකීම ව්‍යුහය දේශ බලන්න වෙනවා. ඒ නිසා අපි මේ අත්දැකීම් ව්‍යුහය තුළ හරිම සියුම් දෙයක් අපිට මේ අත්දැකීම තුළ පවා ගුණ දෙකක් පෙන්වන්න කරන්නේ ඒකයි. අර ආත්මයෙන් ආත්මයක් හඳුන ගන්නවා ආත්මයෙන් අනාත්මයක් හඳුන ගන්නවා අනාත්මයෙන් ආත්මයක් හඳුන ගන්නවා කියන්නේ මේවා බුදුරජාණන් වහන්සේ දෙකට කොට පෙන්වන්නේ ඒකයි. අත්දැකීම පවා ගුණ දෙකකට ගුණ වෙනවා. ඒක හරිම සියුම්. ඒ නිසා මේ අවිද්‍යාවෙන් බැහැරට ගිය අඩිය තියන්නේ. අවිද්‍යාවේ මඩේ ඉන්න කෙනෙක් තමා විසින්ම එහා පැත්තට අඩිය තියනවා කියන එක කරන්නට බෑ. ඒ නිසා තමයි සම්මාදිට්ඨියට මූලික ප්‍රත්‍ය කාරණා වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ. සත්පුරුෂයා සහ පරතෝගෝසය. අන්න ඒක තමයි සම්මාදිට්ඨියට මූලිකම කාරණා වෙන්නේ. සත්පුරුෂ සංසේවයයි පරතෝගෝසයයි. මේ පරතෝගෝසය කියන අවිද්‍යාවෙන් බැහැරට යන පිටුපස්සට තියෙන අඩිය අවිද්‍යාවෙන් පිටුපස්සට තියෙන අඩිය අපිට දකින්න කෝණය පෙන්වන්නේ අන්න ඒ සත්පුරුෂය ගැන පරතෝගෝසය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඉන්න උපරිම සත්පුරුෂයා පරතෝගෝසය අපි ළඟින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ නිසා තමයි උන්වහන්සේ ඒකාන්ත වශයෙන් පෙන්වන්නේ සම්මාදිට්ඨියට මූලික බීජය වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය පරතෝගෝසය තනින් ධර්මීය සීම සත්පුරුෂ සංසේවයක් කියන කාරණා. ඒ නිසා සත්පුරුෂ සංසේවයත් පරතෝගෝසයත් කියන දෙක හම්බෙද්දී එයාට හම්බෙනවා තමන්ගේ ජීවිතයේ දෙස අවිද්‍යාව කියන එක හඳුන ගන්න ආපස්සට තියෙන අඩිය. අන්න ඒ අඩිය තුලින් තමයි සම්මාදිට්ඨිය පුදුමී මඟ. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා යම් කිසි කෙනෙක් සම්මාදිට්ඨි සූත්‍රයේදී උන්වහන්සේ දේශනා අවිද්‍යාව දකින්න අවිද්‍යාවට හේතුව දකින්න අවිද්‍යාවේ නිරෝධය දකින්න අවිද්‍යා නිරෝධ මාර්ගය දකින්න එත්තාවතාවකෝ සම්මාදිට්ඨිය එපමණකින් යාට සම්මාදිට්ඨිය පුදුනා වේ අන්න එහෙනම් යාගේ ප්‍රායෝගික අත්දැකීම තුළ නාම රූප සහ විඥාන අතර ක්‍රියාකාරීත්වය තමයි අහුනොත් අහුවෙන්නේ යාට ආත්මයක් හෝ ආත්මයකට අයිති දෙයක් අහුවෙන්නේ හේතු සහ ඵල අතර දැක්මක් තමයි අපි ආයතන විදර්ශනා කරනවා පංචවාදස්කන්ධ වශයෙන් දර්ශන පටිච්චසමුපාද ධාතු වශයෙන් දර්ශන යාට අවසානයේ හම්බුනොත් හම්බෙන්නේ මොකද්ද හේතුව සහ ඵලයේ අතර තියෙන සම්බන්ධය හේතුව යම් තාක්ද ඵලයේ ඒ තාක් හේතු යම් තාක්ද ඵලයේ ඒ තාක් සංකාර යම් තාක්ද කල්ුව දෙන්නේ ඒ තාක් දුක සකස් වෙනවා සංකාර යම්සේද දුක එලෙසටයි සංකාර යම් තාක් පවතිනවාද දුක එලෙසටමයි විඥාන සහ නාම රූප පැවැත්ම එලෙසටද දුක එලෙසම ඉනිසා පින්නඅපි සම්මාදිට්ඨිය උපදවන්න පිටුපස තියෙන අඩිය පරතෝഘോഷයෙන් ලැබෙද්දී අවිද්‍යාව වශයෙන් යා දකිද්දී යා විද්‍යාව කියන කෝණේ පහළ වෙනවා අන්න එතකොට යාට උපදින කොහොමද ධම්මචක්ක පහළ වෙන්නේ යාට ධම්ම චක්කව පහළ වෙද්දී පහළ වෙන්නේ කොහොමද යම්තා යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යංකින්ච සමුදය ධම්මං යාට පේන්නේ යංකිසි මේ හට ගන්නා යංකින්ච සමුදයද හට ගන්නව යමක් යංකින්ච සමුදයන් ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවය ඉන්න ස්වභාවය තමයි දකින්නේ මොකද යාට ඒ වෙලාවේ පෙන්වන්නේ ආයතනයක් නෙමෙයි එතකොට යාගේ අත්දැකීම් වලින් ඉහළට යද්දී යාට මේ ඇහක් ගැන කතාවක් අපි එතන සිද්ධ වෙන්නේ නැහැ. පංචපාදානස්කන්ධයක කතාවක් එතන නැහැ. අවබෝධයේ වල ප්‍රඥාව ගැන. එතනදී වෙන්නේ යාට යද්දී ඉන්ද්‍රිය ධර්ම තමයි වර්ධනය වෙන්නේ. අපිට මේ සම්මාදිට්ඨිය උපදව ගන්න මාර්ගයට යද්දී ඉන්ද්‍රිය ධර්ම අනිවාර්යයි අවශ්‍යයි. එතකොට ඉන්ද්‍රිය ධර්ම තමයි මාර්ගයට තල්ලුව දෙන්නේ. ඒවට කියනවා ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන දේවල්. එතකොට මේ ධර්ම මාර්ගය තුල පරතෝഘോഷයත් එක්ක ප්‍රායෝගික මට්ටමේ අපි මේ විඥාන සහ නාම රූප දෙක දකිනවා නම් එතන තියෙනවා සතිය. එතකොට විඥාන සහ නාම රූප පැවැත්ම මේ හේතුඵල ධර්ම දකින්න නම් යාට සතිය ඕනේ හොඳට. එතකොට යාට මේක හොඳට වඩද්දී සතිය ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනවා. එතකොට මේ සතිය ඇති වෙද්දී යාට අනිවාර්යයෙන්ම එතන ඇති වෙනවා සමාධිය. චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. සමාධිය කියන ඉන්ද්‍රිය යාට ප්‍රබල වෙනවා. එතකොට සති සමාධි කියන ඉන්ද්‍රියන් ප්‍රබල වෙනවා. යාට අනිවාර්යයෙන්ම සද්ධා ඉන්ද්‍රිය මේ මොහොතේ ගොනු වෙලයි තියෙන්නේ. අපි මේ කතා කරන විදර්ශනා ගැන නිසා අපි සද්ධානුසාරී පැත්තෙන් මේ කතා කරන්නේ. අපි ඒ නිසා විදර්ශනා ගැන කතා කරන නිසා අපි මේක ප්‍රඥා ගෝචර පැත්තෙන් කතා කරලා ඉදිරියට ගමන් කරමු. සද්ධා සානුසෝම ධම්මානුසාරී ගැන අපි පසුව කතා කරමු. ඒකට සති සමාධි කියන ඉන්ද්‍රියන් මතු වෙනවා. සමාධි තියෙනවා. එතකොට යාට එහෙනම් සතිය සමාධිය කියන අංගෙ ඉතුරු වෙනවා. ශ්‍රද්ධා විරිය කියන ඉන්ද්‍රිය එතන අනිවාර්යයෙන්ම තියෙනවා. යාගේ හේතුඵල ධර්ම දකි. යාගේ එහෙනම් ප්‍රඥා විසින් ඔසවලා දෙනවා. සතිය සමාධිය ප්‍රඥා කියන මේ එක බැලන්ස් කරනවා. සතිය සමාධිය සහ යම්කිසි මොහොතක බැලන්ස් වෙනවා. ඒ බැලන්ස් කරන්නේ ප්‍රඥාව විසින්. ප්‍රඥාව විසින් මේ යම්කිසි මොහොතක බැලන්ස් වෙද්දී එතකොට යාර දකින්න හුදෙක් ආයතනයේ ඇහ කියන ස්වභාවයෙන් ධාතු කියන ස්වභාවයෙන් පංචපාදස්කන්ධ කියන ස්වභාවයෙන් නෙමෙයි. යාට හුදෙක් පේන්නේ හේතු හට ගැනීම, හේතු නිරුද්ධ වීම, හට ගැනීම, නිරුද්ධ වීම, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. යාට ආත්මයක් හෝ ආත්මික අයිති දෙයක් ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට යාට සති සමාධි ප්‍රඥා ඔසවා දෙද්දී ප්‍රඥාව අරක බැලන්ස් කරද්දී සතියත් සමාධියත් විරිය කියන මේ ධර්මයන් බැලන්ස් කරද්දී ප්‍රඥාව විසින් හරියටම බැලන්ස් වෙද්දී යම්කිසි මොහොතකට ප්‍රඥාව විසින් ඔසවනවා අර ප්‍රඥා ආලෝකය ලබා දෙන ප්‍රඥා ඉන්ද්‍රිය ආලෝකී යම්කිසි මොහොතක ඉතින් අන්න එතනදී යාට පේන්නේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම්කිසි හේතු නිසා හට ගන්නා යමක් ඇද්ද මේ නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියන කරුණ තමයි යාට පේන්නේ. ඒ නිසා හේතුවත් ඵලයත් අතර පැවැත්ම තමයි එයාට දැකන්නේ. හේතු නිරුද්ධ වෙද්දී ඵලය නිරුද්ධ වී යන ස්වභාවය කියන එක තමයි එතන පෙන්වන්නේ. ඒකට අන්නේ කාරණාව තමයි ඒ ගැන වැඩි දුර කතා කරන්නේ. නමුත් ඊළඟ කාරණාව තමයි
එතකොට මේ අවිද්‍යාව දැන් මුල්ම කරුණ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවට හේතුවක් තියෙනවා. පත්‍යක් තියෙනවා. අවිද්‍යාවට හේතු ආසව වශයෙන් උන්වහන්සේ පෙන්වනවා. ඒතර ආසව වල ප්‍රධානම ආසව වෙන්නේ අවිජ්ජාසවය. කාමාසව, භවාසව, අවිජ්ජාසව කියලා ආසව තුනක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කාමාසව, භවාසව සහ අවිජ්ජාසව කියන ප්‍රධාන කරුණු තුනේ ප්‍රධානම කරුණ තමයි අවිජ්ජාසව. එතකොට එහෙනම් අපිට පේනවා අවිද්‍යාව ඇති ආශ්‍රවයේ පවා අවිද්‍යාවට හේතු වෙන ප්‍රති වෙන යමක් තියෙනවා. ඊයටත් අවිද්‍යාව තියෙනවා. ඒ නිසා අවිද්‍යාව ඉක්මවන්නේ. ඒ නිසා අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව ආශ්‍රය ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව ඉක්මවන්නේ කිසි තැනකට. ඒ නිසා යම් කිසි කෙනෙකුට විද්‍යාව පොදවන්න අවිද්‍යාව වශයෙන් දැක ගන්න වෙනවා. සම්මාදිට්ඨිය වශයෙන් දැක ගන්න වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ දේ දැක ගන්න පුළුවන් නම් යාට අනිවාර්යෙන් ධම්මචක්කු පහළ කර ගන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම දේ අන්තිම අවසාන වශයෙන් පටිසම්පාද ධර්මය අවසන් කරන්න යද්දී අපිට කියන්නේ මූලිකම දේ උන්වහන්සේ පටිසම්පාද ධර්මයේ උදෙක් වෙන අවදාලේ වෙන කිසිවකට නෙවෙයි සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා. ඒ නිසා සම්මා දිට්ඨිය උපදව ගන්න නැතුව මේ දුකින් නිදහස් වීමක් කතා කරන්න බෑ. ඒ නිසා සම්මා දිට්ඨිය පෙන්වීම සඳහාමයි ආර්ය න්‍යාය උන්වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් අවසාන වශයෙන් තේරෙන්නේ නැති උන්වහන්සේ පටිසම්පාද යොදාගත්තේයි කියන කාරණා. ඉතින් ඒ නිසා කාලේ වෙලා බොහෝ ගමන කර ඉලාකම ගොස් තියෙන නිසා අපි අද දිනේ ධර්ම දේශනාව අවසන් කරමු. පටිසම්පාද ධර්ම දේශනාවල මෙතින් අවසන් කරමු. ඒ නිසා පටිසම්පාද ධර්ම දේශනාවල සම්බන්ධ වූ උපසමට ආදීන ධර්ම ශ්‍රවණය සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිටින පිරිසට සම්බන්ධ වෙනවා. ඒ පිරිසට එකසේම ඔබ අප සැමට මේ ධම්මචක්ක පහළ කර ගැනීම සඳහා මේ උතුම් ධර්මයන් හේතු උපකාරයක් වේවා කියන සාදුකාරය දෙන සාදු සාදු සාදු. රස කරගත් විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරන්නට ඕනේ විශේෂයෙන් මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කිරීම සඳහා විශේෂ ආරාධනා කර සිටි බලංගොඩ මනිටෝබා බෞද්ධ විහාරයේ සිටින බලංගොඩ සුපිරි ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි පින් අනුමෝදන් කරගත්තේ ඒ කොට මේ ධර්ම දේශනාව සංවිධානය කළ ඒ බලංගොඩ සුපිරි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා සීලාදී ගුණ ධර්මයන් වඩා දියුණු කරමින් ශාසනික සේවය කරමින් අප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ උපකාරයක් වේවා. විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් දායකත්වයේ දරනවා අමරකෝන් මහතා ඇතුළු ඒ පවුලේ සිටින සුපින්වත් සිටු දයාබර පුජීවන්ත සිටින මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් තමයි මේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම බලාපොරොත්තු වන මිය පරලෝකයේ මෑණියන්ට පියාණන්ට පින් අනුමෝදන් කිරීම. COVID-19 ලක්ෂ්‍ය සිටු දිනාට මේ ආත්මදීන් පිටත් ආශිර්වාද දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සුජීවන්ත සිටින දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සීලාදී ගුණ ධර්මයන් වඩාත් පදින් කරගන්නට වාසනාව උදා වේවා. ආයුෂ වර්ණ සැප බල ආදී සැලසේවා කියලා මෑණියන් මිය පරලෝකයේ ඥාතීන් කරගන්න සෝලේ මෑණියන් මියගිය මෑණියන් පියාණන්ට ඒ මිය පරලෝකයේ මෑණියන් පියාණන් පිරිසකටත් අනුමෝදන් කරන මිය පරලෝකයේ ඥාතීන් ඔන්නමින් මියගිය මෞර්තිය ගුරු ඥාති ආදී ශිරු දිනාටත් මේ අනුමෝදන් වී වහවහ සසර දුකින් අත් මිදීමට ඥාතීන් මේ උපකාරයක් වේවා කියලා මේ පරිදි ඥාතීන්ට සාදුකාරයි. COVID-19 ලක්ව සිටින ශිරු දිනාටත් ඒ ලෝකවාසී ශිරු දිනාටත් මේ COVID-19 අත් මිදීමට ආශිර්වාද පරිදි දිව්‍යන් දිදාරක රැකවරණේ ආරක්ෂාව අප විසින් කරන ලද මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් ශිරු දිනාට ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ಇದು ಪುರೋಗಿ ಸೆಲೆಸೇವಾ ඒ වගේම විශේෂයෙන් අනුමೋದන් කරන ධර්ම දේශනාව අපහා සමග එක්ක ඔබ සියලු දෙනාට මට බොහෝ අපකාර කළ ඔබ සියලු දෙනාට ඒ වගේම ධර්ම දේශනාවට සහභාගී වෙන ශ්‍රී ලංකාව සිටින ඒ මිත්‍ර ආදී උපකාර කරන දාන ආදීන් අපට උපකාර කරන මේ සියලුම දායක පිරිසට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු දෙනාගේ කායික මානසික සුවපත් භාවය නිදුක් නිරෝගී චිරජීවනයේ
දෙහැමි කටයුතු සඵල වේවා හිතන පතන දෙහැමි සිත වේවා සියලු දෙනාට සීලාදී ගුණ ධර්මයන් වඩා දියුණු කොටගෙන උතුම් නිවනින් සැනසීම පිණිස එකසේ මේ උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන්ම මම පින් අනුමෝදන් කරන්න කැමති මා නමින් මිය පරලෝකයේ මාගේ පියාණන්ට විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපගේ ආරණ්‍යයේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලා නමින් මිය පරලෝකයේ මෑණිවරු ඇතුළු පියාණන් ඇතුළු ඒ සියලුම ඒ ස්වාමීන් වහන්සේ නමින් මිය පරලෝකීය ඥාතීන් ඒ මෑණියන් පියාණන් ප්‍රමුඛ ඒ සියලු දෙනාටත් පින් අනුමෝදන් කරමු. ඒ මාගේ පියාණන් මිය පරලෝකයේ සියලු දෙනාට පින් අනුමෝදන් වී ඉදුක් සියලු දෙනාට සංසාර දුකින් අත් මිදීම පිණිස රැස් කළ පින් උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ධර්ම මාර්ගයේ සඳහා මට කල්යාණ මිත්‍රෙක් වශයෙන් උපකාර කළ මෑතකදී මිය පරලෝකීය අපවත් මෑතකදී අපවත් වී වදාළ අති පූජනීය අති ගෞරවනීය ඒ පින්වත් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. දෙන්මාර්ක ඥානදීප ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වශයෙන් මට ධර්ම මාර්ගයේ පින්වා දාල මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකසේ මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම උපසම්පදා බීමට පත්වීම සඳහා උපකාර කළ මහ උපාධ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලුම කර්මාචාර්යයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ධර්ම මාර්ගයේ සඳහා උපකාර කළ යම්තාක් දහම් දැන දිනු කරගෙන උපකාර කළ යම්තාක් පිරිසක්දී සියලු දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මට උපකාර කරන සියලු දිනාට මේ පින් අනුමෝදන් වී සීලාදී ගුණ ධර්මයන් දිනු කරගෙන උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ පින් උපකාරයක් වේවා කියන සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඉනිසා මේ සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා උතුම් සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා මේ පින් ඒකාන්ත වශයෙන් උපකාරයක් වේවා. අභිවාදන සීනිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නාති සමිච්ඡතු. සියලු දෙනාට සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමః. සාදු සාදු. ඔබ වහන්සේට බොහොමත් පින් ස්වාමීන් වහන්සේ. විනිපික් වඩින ගමන පරිස්සමෙන් එන්න ලැබුවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පින්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.